ළමයි අපි දැන් ඊළඟට බලමු රචනා පේපර් එක. හරි. රචනා එකේ මුලින්ම අපි සාකච්ඡා කරන්නේ 5 වෙනි ප්‍රශ්නය. හරි. 5 වෙනි එක බලන්න. රයිට්. 5 වෙනි එකේ කියනවා කුඹල් කර්මාන්තයේදී සකබෝරුව සුලභව භාවිතා වන උපකරණයකි. මෙහිදී රූපේ දක්වා ඇති ආකාරයට භ්‍රමණය වන සකබෝරුවේ කේන්ද්‍රයේ ගෝලාකාර මැටි ගුලියක් තබා මැටි ගුලිය මත ස්පර්ශ බලයක් යොදමින් එහි හැඩතල අවශ්‍ය ආකාරයට සකස් කර ගන්නා තුරු භ්‍රමණය කිරීම සිදු කරයි. සකපොරුව සකස් කර ඇත්තේ අචල ආධාරකයකට ස්කන්ධයේ සිම්පල් M හා අරේ සිම්පල් R වන සිලින්ඩරාකාර භ්‍රමණ අක්ෂයක් හා එයට ස්කන්ධයේ කැපිටල් M හා අරේ R වන වෘත්තාකාර තැටියක් සම්බන්ධ කිරීමෙනි. රයිට්. මෙන්න මේ විදිහට තැටියක් සම්බන්ධ කරලා තිනවා. තැටියේ අරේ කැපිටල් R, තැටියේ ස්කන්ධයේ කැපිටල් M. හරි. ඒකට මෙහි භ්‍රමණය වන සිලින්ඩරාකාර අක්ෂයක් සම්බන්ධ කරලා තියෙනවා. යාගේ ස්කන්ධයේ සිම්පල් M, අරේ සිම්පල් R. හරි. ඊට පස්සේ ඒක අචල ආධාරකයකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ බලමු අපි ඒ කොටසේ පළවෙනි එක කියනවා භ්‍රමණක්ෂයකට සකපොරුවේ අවස්ථිත ගූර්ණය සඳහා ප්‍රකාශනය ලියා දක්වන්න. එතකොට සකපොරුවේ අවස්ථිත ගූර්ණය කියලා කියන්නේ මෙන්න මේ තැටියේ අවස්ථිත ගූර්ණය සහ මෙන්න මේ අක්ෂයේ අවස්ථිත ගූර්ණය කියන දෙක එකතුව. හරි. එතකොට අපි දන්නවා මේ කොටසේ පළවෙනි එක තැටියේ අවස්ථිත ගූර්ණය කියලා කියන්නේ MR වර්ගයේ බෙදීම 2. හරි. සම්පූර්ණ අවස්ථිත ගූර්ණයයි සමානයි. තැටියේ අවස්ථිත ගූර්ණය කියන්නේ MR වර්ගයේ බෙදීම 2. ඒකට එකතු කරනවා මෙන්න මේ අක්ෂයේ අවස්ථිත ගූර්ණය. ඒකට අක්ෂය කියලා කියන්නේ සිලින්ඩරාකාර කොටසන්නේ. ඒකේ අවස්ථිත ගූර්ණය වෙන්නේ සිම්පල් M R වර්ගයේ බෙදීම 2. හරි. එතකොට මුළු අවස්ථිත ගූර්ණය වෙන්නේ කැපිටල් M කැපිටල් R වර්ගයේ ධන සිම්පල් M සිම්පල් R වර්ගයේ බෙදීම 2 කියලා ඔන්න විදිහට ලියන්න පුළුවන්. රයිට්. මේ විදිහට හරි ලියුවොත් ලකුණු හම්බ වෙනවා. රයිට්. හරි. සුළු දෙයක්. ඊට පස්සේ අපි බලමු දෙවෙනි එක කියනවා සකපෝරු ඔමේගා නෝට් කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වන විටදී එහි කේන්ද්‍රයේ ස්කන්ධයේ M නෝට් වන හා අරේ A වන ගෝලාකාර මැටි ගුලියක් සමමිතිකව සීරුවෙන් තබයි. මේ විට සකපෝරුවේ නව කෝණික ප්‍රවේගය සඳහා ප්‍රකාශනය ලියා දක්වන්න කියලා තියෙනවා. හරි. එතකොට සමමිතිකව සීරුවෙන් තියනවා කියලා කියන්නේ මෙන්න මේ පද්ධතිය මත බාහිර ව්‍යාවර්තයක් ඇති නොවන විදිහට තමයි තියෙන්නේ. සමමිතිකව සීරුවෙන් තියනවා කියන එකෙන් අදහස් වෙන්නේ අන්න ඒක. හරි. එතකොට බාහිර ව්‍යාවර්තයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට පද්ධතියට දාන්න පුළුවන් කෝණික ගම්මිතා සංස්ථිති මූලධර්මයේ. හරි. පද්ධතියේ කෝණික ගම්මිතාවේ සංස්ථිතික වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ බාහිරින් ව්‍යාවර්තයක් පද්ධතිය මත ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. හරි. ඒතර අපිට මෙයාගේ ආරම්භක කෝණික ප්‍රවේගය දීලා තියෙනවා ඔමේගා නෝට් කියලා. නව කෝණික ප්‍රවේගය කියන්නේ අර ගෝලාකාර මැටි ගුලිය තිබ්බට පස්සේ කෝණික ප්‍රවේගය මම සලකනවා ඔමේගා කියලා. හරි. ඒතර අපිට කෝණීය ගම්මිතා සංස්ථිති නියමයෙන් ආරම්භක කෝණීය ගම්මිතාවේ I1 ඔමේගා 1 සමානයි නව කෝණීය ගම්මිතාවේ I2 ඔමේගා 2. හරි. ඒකට අවසානයේ ප්‍රාරම්භයේදී අවස්ථිත ගුණය කියලා කියන්නේ මෙන්න අපි දැන් ගණනය කරපු එක MR වර්ගයේ ධන සිම්පල් MR වර්ගයේ බෙදීම 2 තමයි ආරම්භක I වෙන්නේ. ඔමේගා වෙන්නේ ඔමේගා නෝට් සමානයි නව අවස්ථිත ගූර්ණය කියලා කියන්නේ ඒකට එකතු කරන්න ඕන අපි අර මැදේ තිබ්බු මැටි ගුලිය අවස්ථිත ගූර්ණය. මැටි ගුලිය කියලා කියන්නේ ගෝලාකාර. හරි. ගෝලාකාරයක අවස්ථිත ගූර්ණය එකතු කරන්න ඕනේ මේකට. එතකොට MR වර්ගයේ බෙදීම 2 ධන සිම්පල් MR වර්ගයේ බෙදීම 2ට එකතු කරනවා. ගෝලයක අවස්ථිත ගූර්ණය කියලා කියන්නේ 5න් 2යි MR වර්ගය. හරි. 5න් 2යි MR වර්ගය. එතකොට 5න් 2යි M කියලා කියන්නේ යාගේ ස්කන්ධ M නෝට් අරේ A කියලා දීලා තියෙන A වර්ගය. හරි. ඕක තමයි එතකොට දෙවෙනි අවස්ථාවේ මුළු අවස්ථිත ගූර්ණය වෙන්නේ. ඒකේ ඊට පස්සේ නව කෝණික ප්‍රවේගය ඔමේගා කියලා ගන්න. රයිට්. එතකොට දැන් අපිට ඔමේගා තමයි අවශ්‍ය වෙන්නේ. ඔමේගා සමානයි එතකොට මේක බෙදීම මෙන්න මේක. හරි. ඒකට අපි ලියන්න පුළුවන් MR වර්ගයේ ධන සිම්පල් MR වර්ගයේ බෙදීම 2 වතාවක් ඔමේගා නෝට්
කියන එක බෙදනවා. හරි මේක බෙදීම කියලා ගන්න ඕනේ. මෙන්න මේකෙන්. ඒ කියන්නේ r වර්ගයේ බෙදීම 2 ධන සිම්පල් mr වර්ගයේ බෙදීම 2 ධන 5න් 2යි ma වර්ගය. රයිට්. ඔන්නෝක තමයි අදාළ පිළිතුර වෙන්නේ. රයිට්. ওই විදිහට ලියලා තියෙන්න ඕන. හරි සරල දෙයක්. රයිට්. ඔයාලා මේක ලියා ගන්න මුලින්ම. හරි සාමාන්‍යයෙන් අපිට ගෝණීගමිතා සංස්කෘති මූලධර්මයේ දාන්න තියෙනවා. රයිට්. ඕක ලියා ගන්න මුලින්ම. ඊට පස්සේ ඊළඟ කොටස 3 වෙනි එකේ මේකට අදාළ අගයන් දීලා තියෙන. ඊට පස්සේ නවකෝණික ප්‍රවේගය ගණනය කරන්න කියලා තියෙන්නේ. හරි. අගයන් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සියලුම අගයන් දීලා තියෙනවා. මේකට ඔයාලට ආදේශ කරන්න තියෙනවා. හරි ආදේශ කරලා අගය ගන්න පුළුවන්. රයිට් මේක ලියා ගන්න මුලින්ම. රයිට් ඊට පස්සේ ඒකේ 3 වෙනි එකේ කියන්නේ බ්‍රහ්මණක්ෂ දණ්ඩේ ස්කන්ධය කිලෝග්‍රෑම් 8 කියන්නේ මේ සිම්පල් m කියන එක කිලෝග්‍රෑම් 8යිලු. හරි. තැටි ස්කන්ධය කිලෝග්‍රෑම් 4ද ඒ කියන්නේ කැපිටල් M 4යි කිලෝග්‍රෑම්. මැටිකුලී ස්කන්ධය කිලෝග්‍රෑම් 3ද හරි මැටිකුලී ස්කන්ධය කියන්නේ m නෝට් 3යි කිලෝග්‍රෑම්ද. අක්ෂ දණ්ඩේ අරේ සෙන්ටිමීටර් 10යිද ඒ කියන්නේ සිම්පල් r කියන එක 10 සෙන්ටිමීටර්. භ්‍රමණ තැටි අරේ සෙන්ටිමීටර් 50ද ඒ කියන්නේ කැපිටල් R කියන එක 50 සෙන්ටිමීටර්. රයිට්. ගෝලාකාර මැටිකුලී අරේ සෙන්ටිමීටර් 30යිලු. කියන්නේ a සමානයි 30යිලු සෙන්ටිමීටර්. හරි. නම් පද්ධතිය ආරම්භක කෝණික ප්‍රවේගය දීලා තියෙනවා 0.2යි තප්පරයට රේඩියන් කියලා. කියන්නේ මෙන්න ඔමේගා නෝට් එක. ඔමේගා නෝට් සමානයි 0.2යි රේඩියන් තප්පරයට කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වීමෙන් පැවතියේ සලකා මැටිකුලිය තැබීම සමග පද්ධතියේ නව කෝණික ප්‍රවේගය ගණනය කරන්න. හරි. ඒතකොට නව කෝණික ප්‍රවේගය අපිට මෙන්න මේ සම්බන්ධතාවයෙන් ගණනය කරන්න පුළුවන්. කෙලින්ම මම ඒක දැන් ගණනය කරන්න යන්නේ නැහැ. හරි. ඔයාලට මෙන්න මේ දීලා තියෙන අගයන් ටික කෙලින්ම මේකට ආදේශ කරන්න තියෙනවා. හරි. ආදේශ කරලා සුළු කරලා ගන්න. එතකොට ඔමේගා සඳහා අගය එනවා. හරි. ওই විදිහට සුළු කරාට පස්සේ ඔයාලට ඔමේගා එන්න ඕනේ 0.1667 කියලා. හරි. ඔමේගා එන්නේ 0.1667 තප්පරයට රේඩියන් කියලා. රයිට් ඔන්න ඔය පිළිතුර එන්න ඕනේ. හරි. මේකට අගයන් ආදේශ කරන්න තියෙනවා. හරි මේ දීලා තියෙන අගයන් මේකට ආදේශ කරන්න තියෙනවා. හරි. ලොකු දෙයක් නෑ. එතකොට මෙන්න මේ උත්තරේ තමයි එන්නේ. රයිට්. හරි. පිළිතුර ලියා ගන්න. හරි. මේ හැදුවේ නැත්නම් මේකට ආදේශ කරලා බලන්න මේ පිළිතුර එනවද කියලා. හරි. රයිට්. ඊට පස්සේ අපි යනවා 4 වෙනි එකට. 4 වෙනි එකේ කියනවා මැටිකුලිය තැබීම හේතුවෙන් සකපෝරුවේ සිදුවන භ්‍රමණ චාලක ශක්තිය වෙනස ගණනය කරන්න. හරි. ඒක ලේසි. භ්‍රමණ චාලක ශක්තිය වෙනස කියලා කියන්නේ භ්‍රමණ චාලක ශක්තිය කියලා කියන්නේ භාගයක් I ඔමේගා වර්ගයනේ. හරි. එතකොට භ්‍රමණ චාලක ශක්තිය වෙනස කියලා කියන්නේ මෙයාගේ ආරම්භක කෝණික ප්‍රවේගය ඔමේගා නෝට්. හරි. අර මැටිකුලිය තිබ්බට පස්සේ කෝණික ප්‍රවේගය ඔමේගා බවට පත් වෙනවා. අපි ඔමේගා නෝට් කියන එක දන්නවා අපිට දීලා තියෙනවා 0.2යිනේ. හරි. ඔමේගා නෝට් කියන එක අපිට 0.2යි කියලා දීලා තියෙනවා. 0.2යි. ඔමේගා කියන එක අපි ගණනය කරා 0.1667 කියලා. හරි. එතකොට ආරම්භයේ අපිට චාලක ශක්තිය ගණනය කරන්න පුළුවන් එක සමානයි භාගයක් I 1 ඔමේගා නෝට් වර්ගය කියන එක දාලා. හරිද? එතකොට මෙතන I එක විදිහට ගන්න අපි අර මැටිකුලිය නැතිව හරි මැටිකුලිය නැතුව මැටිකුලිය රහිතව තියෙන අනිකුත් කොටස් වල කියන්නේ මෙන්න මේ තැටියේ සහ මෙන්න මේ අක්ෂේ I තමයි තැන්න ගන්න. හරි. එතකොට භාගයක් I කියලා කියන්නේ m r වර්ගය ධන සිම්පල් mr වර්ගය බෙදීම 2 කියන එක. ඔමේගා නෝට් වර්ගය. හරි. ඕකට අගයන් දන්නවා ආදේශ කරලා E එක ගණනය කරන්න පුළුවන්.
ඊට පස්සේ E2 අපිට ගණනය කරන්න පුළුවන් ඒ වගේම E2ත් භාගයක් I ඔමේගා වර්ගනේ. එතකොට I කියලා කියන්නේ අර මැටිකුඩිය තිබ්බට පස්සේ තියෙන මුළු අවස්ථිත ගුණය. එතකොට mr වර්ගය ධන සිම්පල් mr වර්ගය ධන හරි බෙදීම 2 ධන 5න් 2ක් m0 a වර්ගය. හරි ඕක තමයි අවස්ථිත ගුණය වෙන්නේ. ඊට පස්සේ ඔමේගා වර්ගය. රයිට් ඔමේගා කියන එකට ගන්නේ 0.16667. එතකොට මේකේ අපිට E2 ගණනය කරන්න පුළුවන්. හරි මේකෙන් අපිට E2 ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ E1 දන්නවා E2 දන්නවා. මේක හඳ බ්‍රහ්මණ චාලක ශක්ති වෙනස කියලා. හරි එතකොට අපිට බ්‍රහ්මණ චාලක ශක්ති වෙනස ගණනය කරන්න පුළුවන් ඩෙල්ටා E සමානයි E2 ඍණ E1. හරි E2 ඍණ E1 කියලා ගත්තොත් අපිට ගණනය කරන්න පුළුවන්. හරි එතකොට මේකේ වෙනස ගණනය කරන්න පුළුවන්. වෙනස ගණනය කරාට පස්සේ මම මෙතන සුළු කරන්න යන්නේ නැහැ. හරි වෙලා යන නිසා. හරි අපෙන් ආදර්ශ කරන්න තියෙන්නේ නිකන්. හරි එතකොට වෙනස එනවා ගණනය කරාට පස්සේ 18 වැඩි කිරීම 10 ඍණ 4යි ජූල් කියලා. හරි 18 වැඩි කිරීම 10 ඍණ 4යි ජූල් කියලා එනවා චාලක ශක්ති වෙනස. හරි ඔන්න ඕක තමයි ගණනය කරන්න කියලා තියෙන්නේ. හරි ඒතකොට ගණනය කරන විදිය ඔයාලට පැහැදිලිනේ. හරි මේ විදිහට E1 හොයාගත්තා E2 හොයාගත්තා ඊට පස්සේ දෙකේ වෙනස ගත්තා. විශේෂත්වය වෙන්නේ E1 දී ගන්න අවස්ථිත ගුණය විදිහට මෙන්න මේ අක්ෂයේ අවස්ථිත ගුණය සහ තැටියේ අවස්ථිත ගුණය කියන දෙකේ අවස්ථිත ගුණ වල එකතු විතරයි. E2 දී අවස්ථිත ගුණ විදිහට ගන්න තැටියේ අවස්ථිත ගුණේ අක්ෂයේ අවස්ථිත ගුණය වලට අමතරව හරි අර මැටිකුලිය අවස්ථිත ගුණයත් එකතු කරන්න ඕනේ. ඔමේගා නෝට් අගය දන්නවා. ඔමේගා අගය අපි කලින් ගණනය කරා. ඊට පස්සේ මේ අගයන් ගණනය කරන්න පුළුවන්. රයිට්. හරි. රයිට් මේ අගයන් ලියාගන්න. ඔය විදිහට තමයි ගණනය කරන්නේ. ඊට පස්සේ ඒකේ පස්වෙනි කොටස කියලා කියනවා සකපූර්ව මත තබා ඇති මැටිකුලිය මත භ්‍රමණය වන දිශාවට නියත ව්‍යාවර්තයක් යොදමින් ගෝලාකාර මැටිකුලිය හැඩතලයේ මුට්ටිය බවට පත් කරයි සකපූර්වයේ කෝණික ප්‍රවේගී කාලය සමග විචලනය වන ආකාරය ප්‍රස්ථාරගත කරන්න. රයිට්. එතකොට භ්‍රමණය වන දිශාවටලු ව්‍යාවර්තය යොදන්නේ. හරි. භ්‍රමණය වන දිශාවට ව්‍යාවර්තය යොදනවා කියලා කියන්නේ මෙයා ත්වරණය වෙන කෝණික ප්‍රවේගයේ කාලයත් එක්ක වැටි වෙනවා. හරි. භ්‍රමණය කරන දිශාවට විරුද්ධ දිශාවට බැරි වෙලාවත් ව්‍යාවර්තයක් යෙදුවා නම් කෝණික ප්‍රවේගයේ කාලයත් එක්ක අඩු වෙන්න ඕනේ. හැබැයි භ්‍රමණය වෙන දිශාවටම තමයි ව්‍යාවර්තයක් යොදනවා කියලා කියන්නේ. එතකොට කාලයත් එක්ක කෝණික ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. හරි. වැඩි වෙන්න ඕනේ. එතකොට කාලයත් එක්ක කෝණික ප්‍රවේගය ප්‍රස්ථාරගත කළොත් හරි ව්‍යාවර්තය යොදන්න ආරම්භ කරන අවස්ථාවේ යම්කිසි කෝණික ප්‍රවේගයක් තියෙනවා. හරි අපි අර ගණනය කරපු මේකා ප්‍රවේගය ඊට පස්සේ කාලයත් එක්ක ව්‍යාවර්තයක් යොදනවා. එයා භ්‍රමණය කරන දිශාවට. එතකොට කාලයත් එක්ක කෝණික ප්‍රවේගය ඔන්නෝම වැඩි වෙනවා. හරි ඔන්නෝම වැඩි වෙනවා. එතකොට ප්‍රස්ථාරයෙන් ඕනේ ඔන්න ඔය විදිහට. හරි. දැන් මෙන්න මේ බිඳුවේ ඉඳලා පටන් ගෙන තිබුත් වැරදි. මොකද ව්‍යාවර්තයක් යොදන අවස්ථාවෙත් යම්කිසි කෝණික ප්‍රවේගයක් තියෙනවා. හරි ඒක නිසා මෙන්න මේ වගේ තැනක ඉඳලා මෙන්න මේ විදිහට වැඩි වෙන්න ඕනේ. රයිට්. හරි. ওই විදිහට ඇඳලා තියෙන්න ඕනේ. රයිට්. ඔකත් ඇඳගන්න. ඊට පස්සේ අපි යමු B කොටසට. හරි ඔක ඇඳගන්න. රයිට්. අපි ඒකෙම B කොටස බලමු ඊළඟට. හරි. B කොටස කියනවා පහත දක්වා ඇත්තේ රළු තිරස්තලයක් මත කියන්නේ ඝර්ෂණී තියෙනවා. තබා ඇති ඒ ඝන සිලින්ඩරයක් වටා සිහින් සැහැල්ලු තන්තුවක් කොට ඇති ආකාරයයි. එහි කෙළවර ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50ක් වූ B කුට්ටියට ඈඳා ඇති අතර B හා තලය අතර ඝර්ෂණ සංගුණකය 0.2යිලු. පසුව B මත යෙදූ නිව්ටන් 215ක බලයන් නිසා ඒ ලිස්සීමකින් තොරව පෙරළෙමින් චලිතය ආරම්භ වෙලු. ඒ ලිස්සන් නැල්ලු. හරි ඒ කියන්නේ භ්‍රමණ චලිතයක තමයි දෙන්නේ. රයිට්. ඊට පස්සේ පළවෙනි එක අහන ඒට හා බීට නිවැරදි දිශාවන් දක්වන ලද සම්පූර්ණ බල රූප සටහනක් අඳින්න කියලා. හරි බලමු. මෙන්න මේ විදිහට අඳින්න ඕනේ. මේ විදිහට තියෙනවා A B තියෙනවා මේ විදිහට.
right ඊට පස්සේ මේකට තන්තුවක් සම්බන්ධ කරලා තියෙනවා. හරිද? බල රූප සටහනක් අඳින්න කියලා තියෙන්නේ. එතකොට මෙයා A මෙයා B මෙයාගේ පහළට බර ක්‍රියාත්මක වෙනවා 200 නිව්ටන්. මෙයාගේ පහළට බල ක්‍රියාත්මක වෙනවා 500 නිව්ටන්. හරි. එතකොට ආතතිය තියෙන අපි දන්නේ T කියලා සලකුණු කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ ලක්ෂය ගත්තොත් එහෙම යා මේ පැත්තට භ්‍රමණය වෙද්දී හරි මේ ලක්ෂය මෙහෙට යන්න උත්සාහ කරනවා. ඊට විරුද්ධව ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා F1 කියලා මම සලකුණු කරනවා. මෙයාට මේ පැත්තට නිව්ටන් 215ක බලයක් තමයි යොදනවා කියලා කියන්නේ. හරි. එතකොට මෙයා මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරද්දී යා මත මෙන්න මේ පැත්තට F2 කියලා ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන ඔන්න ඔය බල තමයි තියෙන්නේ. හරි. right ඔන්න ඔය බල ටික තමයි සලකුණු කරලා තියෙන්න ඕනේ. right ඔන්න විදිහට සලකුණු කරන්න. right ඊට පස්සේ කියනවා සුදුසු පරිදි රේඛීය හා කෝණික චලිතයට අදාළ සමීකරණ යොදා ගනිමින් Aහි ගුරුත්ව කේන්ද්‍රයේ රේඛීය ත්වරණයත් Bහි රේඛීය ත්වරණයත් සොයන්න. හරි. Bහි රේඛීය ත්වරණය Aහි රේඛීය ත්වරණය හොයන්න කියලා කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය. Bහි ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ වගේ තැනක තියෙනවා. එයාගේ රේඛීය ත්වරණය මම A කියලා ගත්තොත් එහෙම A වල ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මැද. හරි. එතකොට බලා ගන්න මේක විශේෂත්වය වෙන්නේ දැන් B කියන කෙනා A ත්වරණයෙන් යනවා නම් හරි B කුට්ටිය A ත්වරණයකින් යනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ තන්තුව ගමන් කරන්නේ A ත්වරණයෙන්ම තමයි. පැහැදිලිනේ? මොකද B ට සම්බන්ධ කරලා තියෙන නිසා. තන්තුව A ත්වරණයෙන් ගමන් කරනවා කියන්නේ මෙන්න මේ ලක්ෂයේ ත්වරණය. හරි. මෙන්න මේ වෘත්තාකාර තැටියක් කියලා මේක හිතන්න. හරි. මේක තැටියක් කියලා කියන්නේ නේ. සිලින්ඩරයක්. හරි. සිලින්ඩරයක්. එතකොට මේ සිලින්ඩරේ මෙන්න මේ ලක්ෂයේ ත්වරණය වෙන්නේ Aමයි. හරි. මේ තන්තුවේ ත්වරණය A ඒ නිසා මේ ලක්ෂයේ ත්වරණය A. හරි. එතකොට මේ ලක්ෂයේ ත්වරණය A නම් අපි අර කප්පි සම්බන්ධව ඉගෙන ගත්තී කතා කරනවා. හරි. මෙන්න මේ පරිධියේ ත්වරණය A නම් කේන්ද්‍රීය ත්වරණය වෙන්නේ A බෙදීම 2යි. හරි. මේක අපි ඔප්පු කරනවා තියරි ඉගෙන ගත්තී. හරි. පරිධියේ ත්වරණය A නම් කේන්ද්‍රීය ත්වරණය A බෙදීම 2ක් වෙනවා කියලා අපි ඔප්පු කරනවා. මම ඒක මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි. ඒක ඔයාලා දැනගන්න ඕන අනිවාර්යෙන්. මෙන්න මේ මෙතන ත්වරණය පරිධියේ ත්වරණය A කියලා දීලා තිබ්බොත් අනිවාර්යෙන්ම කේන්ද්‍රීය ත්වරණය A මෙතන ත්වරණයෙන් අර්ධයක් වෙනවා. හරි. අර්ධයක් වෙනවා. right. එතකොට අපිට මෙන්න මේ A තමයි ගණනය කරන්න කියලා කියන්නේ. right. එතකොට මම මුලින්ම A සහ B ට නිව්ටන් නියම දාලා බලනවා. හරි. බලා ගන්න B ට මේ පැත්තට F සමානයි මේ දැම්මොත් එහෙම. right. ඒ පැත්තට තියෙනවා 215යි. ඊට විරුද්ධව තියෙනවා ඒ නිසා මම ඍණ කියලා ගන්නවා. T ධන F2 කියලා. හරි. T ධන F2. මට එතකොට F2 කෙලින්ම ගණනය කරන්න පුළුවන් මේ ඝර්ෂණ සංගුණකේ දීලා තියෙන නිසා. F2 සමානයි mu mg නේ. එතකොට mu කියලා එක ගණනය කරන්න අපිට දීලා තියෙනවා mu සමානයි 0.2යි කියලා. හරි. ඝර්ෂණ සංගුණකේ කියන්නේ 0.2යි. වැඩි කිරීම ස්කන්ධේ 50යි වැඩි කිරීම 10යි. right. බිඳුවට 10 කැපෙනවා 50 2යි කියන්නේ නිව්ටන් 100යි. හරි. මෙන්න මේ B මත ඝර්ෂණ බලය F2 සමානයි නිව්ටන් 100යි. එතකොට F2 වෙනුවට ඍණ 100 කියලා ලියුව හැකි සමානයි එයාගේ ස්කන්ධේ 50යි. ත්වරණය අපි දන්නේ ඒ ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. පැහැදිලිනේ? right. එතකොට 215න් 100ක් අඩු වුණාම 115යි. 115 මෙහෙම තියෙනවා. මේ 50යි මේ පැත්තට අරන් එනවා. ඍණ 50යි A සමානයි ඍණ T මේ පැත්තට ගියම T කියලා ගන්න පුළුවන්. හරි. අර T සමානයි 115 ඍණ 50යි A කියලා අපිට එක ප්‍රකාශනයක් ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. right. ඊට පස්සේ මම දැන් යන්නේ මෙන්න මේකට. හරි. ඊට පස්සේ මම සිලින්ඩරයට මේ නිව්ටන් නියම දානවා. හරි. ඒට මේ අතට F සමානයි මේ දැම්මොත් එහෙම මේ පැත්තට තියෙන බලය වෙන්නේ T සහ F1 කියන එක.
හරි t ධන f එක සමානයි එයාගේ ස්කන්ධයේ 20යි 20 වැඩි කිරීම හරි ඒ බෙදීම 2යි. හරි එයාගේ ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ ඒ බෙදීම 2. ඔන්න ඔය විදිහට. රයිට්. එතකොට t ධන f එක සමානයි 2ට 20 කැපුණාට පස්සේ 10යි කියලා ගන්න පුළුවන්. මේක මම දෙවෙනි සමීකරණය කියලා ගන්නවා. රයිට්. ඔන්න ඔය විදිහට. එතකොට දැන් අපි රේඛීය චලිතය විතරක් සලකලා ඉවරලා මෙන්න මේ විදිහට සමීකරණ දෙකක් ගත්තා. එතකොට මට t මන් දන්නවා f1 කියන එක මම මෙතනදී දන්නේ. f1 කියන එක දන්නේ නැහැ මම. f1 ගණනය කරන්න මට ක්‍රමයක් මෙතන නැහැ. හරි. එතකොට මම ඒකට භාවිතා කරන්නේ මෙන්න මේ සිලින්ඩරාකාර කොටසේ භ්‍රමණ චලිතය සලකන මම f1 සම්බන්ධ තව ප්‍රකාශනයක් ගන්නවා. හරි. f1 සම්බන්ධ තව ප්‍රකාශනයක් ගන්නවා. හරි. ඒක අපිට ගන්න පුළුවන් ඔයාලා මුලින්ම මෙන්න මේ ටික ලියාගෙන ඉන්න. ඊට පස්සේ මම ඒ ගන්න විදිය පැහැදිලි කරන්න. හරි. මේ ටික මුලින්ම ලියා ගන්න. රයිට් හරි. එතකොට ඔයාලා ගන්න දැන් අපි දන්නවා මෙයාගේ ව්‍යාවෘතයේ සැලකුවොත් එහෙම τ සමානයි fr කියලා ගත්ත හැකි. τ සමානයි i alpha. හරි අපි දන්නා සම්බන්ධතාවය ඒකට භ්‍රමණ චලිතයේ ඒකේ භ්‍රමණ චලිතයට τ සමානයි i alpha කියලා අපි සම්බන්ධතාවයක් දන්නවා. ඒ වගේම τ සමානයි fr කියලා එකක් දන්නවා. හරි එතකොට මට ලියුව හැකි fr සමානයි i alpha කියලා. හරි fr කියලා කියන්නේ බලය වැඩි කිරීම මාර්ගය. එතකොට මේ t කියන බලයේ තියෙන දක්ෂිනාවර්ත ව්‍යාවෘතයක් ඇති කරන්න f1 කියන බලය නිසා වාමාවර්ත ව්‍යාවෘතයක් ඇති කරනවා. ඒක නිසා t වැඩි කිරීම r කියන්නේ දක්ෂිනාවර්තයි f1 වැඩි කිරීම r කියලා කියන වාමාවර්තය. එතකොට මට ලියුව හැකි t වැඩි කිරීම r ඍණ f1 වැඩි කිරීම r f1 r. හරි ওই විදිහට ලියුව හැකි සඵල ව්‍යාවෘතය සමානයි i alpha. i කියලා කියන්නේ මෙයාගේ අවස්ථිති ගූර්ණය. හරි භාගයක් එයාගේ ස්කන්ධය m කියලා ගන්නම් m r වර්ගය. හරි වැඩි කිරීම alpha කියලා කියන්නේ a බෙදීම r කියලා අපිට ලියුව හැකියි. alpha සමානයි a බෙදීම r කියලා ලියුව හැකියි. a සමානයි r alpha නේ. a සමානයි r alpha අනුව alpha සමානයි a බෙදීම r කියලා කෙනෙක් මම මෙතන ලියනවා alpha වෙනකොට. a බෙදීම r. හරි. alpha සමානයි a බෙදීම r. එතකොට මෙන්න මේකෙදි a බෙදීම r කියන්නේ දැන් a කියන එකට පිළිගන්න වෙන්නේ a බෙදීම 2යි කියන එක. හරි. එතකොට a බෙදීම 2යි r වෙනවා. හරි හොඳට බලාගන්න. රයිට්. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. මම දැන් ඉඩ නැති නිසා මෙන්න මේක මකලා දානවා. හරි. මෙන්න මේ ඝර්ෂණ බලය හොයන එක මම මකනවා. රයිට්. එතකොට මේකෙදි r ට r සුළු වෙලා යනවා. හරි. මේ r ට මෙන්න මේ එක r එකක් සුළු වෙනවා. එතකොට මේ r ට මේ r එකක් සුළු වෙනවා. එතකොට r ඔක්කොම ටික කැපිලා යනවා. හරි. දරට පැහැදිලිනේ. මේ r ට මේ r සුළු වෙනවා. මේ r ට මේ r සුළු වෙලා ඉතුරු r එකට මේ r සුළු වෙනවා. හරි. r ඔක්කොම කැපිලා යනවා. එතකොට මේක ලියන්න පුළුවන් t ඍණ f1 සමානයි භාගයක් වැඩි කිරීම මෙයාගේ ස්කන්ධය කියලා කියන්නේ 20යි නේ 20 වැඩි කිරීම a බෙදීම 2යි සමානයි t ඍණ f1 සමානයි 2ට 2යි කියන්නේ 4යි 20 බෙදීම 4 කියන්නේ 5යි 5යි a කියන එක මම ගන්නවා 3යි කියලා. ඔන්න දැන් හරි අපිට දැන් සුළු කරන්න පුළුවන් 1 2 සහ 3 කියන සම්බන්ධතාව භාවිතා කරලා 2 සහ 3 කියන සම්බන්ධතාව භාවිතා කරොත් එහෙම 2 ධන 3 එක ගත්තොත් එහෙම මේ ධන f1ට ඍණ f1 සුළු වෙලා යනවා t 2t සමානයි 10යි 5යි කියලා කියන්නේ 15යි. ඒතර t සමානයි 15 බෙදීම 2යි. හරි. t සමානයි 15 බෙදීම
2යි a කියලා ගන්න පුළුවන්. රයිට් ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. හරි ඊට පස්සේ දැන් අපි t සඳහා මෙතන ප්‍රකාශනය කරන් තියෙනවා. t සඳහා පළවෙනි එකෙත් ප්‍රකාශනය කරන් තියෙනවා. එක සමානයි මේක කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන t වෙනුවට 15 විදීම් 2යි a කියලා අපිට ලියන්න පුළුවන්. රයිට් හරි. එතකොට අපිට කෙලින්ම මේ සඳහා අගයක් ගන්න පුළුවන්. බලමු. ඉඩ නැති නිසා මම ඒක මෙතන ලියන්නම්. ඔයාලා ලියාගද්දි පිළිවෙල ලියාගන්න. එකෙන් කියලා ගන්නවා. හරි. එතන මේ t වෙනුවට 15 බෙදීම a කියන එක මම ආදේශ කරන 15 බෙදීම 2යි a කියන එක. හරි. 15 බෙදීම 2යි a සමානයි 115 වෙන්නේ 50යි. රයිට්. ඒක 50යි මේ පැත්තට යනවා ධන 50යි වෙනවා. හරි. එතන මේ එහෙම නැත්නම් මේක ඔක්කොම දෙකෙන් වැඩි කරොත් මෙතන 15යි සමානයි 115 2ක් 230යි ඍණ 100යි කියලා ගන්න පුළුවන්. පද තුනම දෙකෙන් වැඩි කියලා. මේ ඍණ 100යි මේ පැත්තට ගියහම ධන 100යි වෙනවා. එතකොට 115යි a සමානයි 230යි කියලා එනවා. හරි. ඒ අනුව a සමානයි 230 බෙදීම 115 කියලා කියන්නේ 2යි ms ඍණ 2. 2යි ms ඍණ 2 කියලා අපිට ගන්න පුළුවන්. රයිට්. මේක ලියාගත්තේ පැහැදිලි වෙනම ලියා ගන්න. හරි. ඔන්න විදිහට a සමානයි 2යි කියලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ b කුට්ටියේ ත්වරණය වෙන්නේ b කුට්ටියේ කේන්ද්‍රයේ ත්වරණය වෙන්නේ එහෙම නැත්නම් ගුරුත්ව කේන්ද්‍රයේ ත්වරණය වෙන්නේ a සමානයි 2යි ms ඍණ 2. එතකොට a සිලින්ඩරයේ ගුරුත්ව කේන්ද්‍රයේ ත්වරණය වෙන්නේ 2 බෙදීම 2නේ. එතකොට 1යි ms ඍණ 2 කියලා ලියලා තියෙන්න ඕනේ. රයිට්. ඔයාලා මේක ඇඳලා ඉවරලා මේ ටික බල ටික සලකුණු කරලා ඊට පස්සේ මේ පිළිවෙලට ලියා ගන්න. මේ ටික ලියලා ඊට පස්සේ මේක ලියලා ඊට පස්සේ මේක ලියන්න. හරි. රයිට්. එතකොට අර ඝර්ෂණ බලය හොයන එකත් ඔන්න ලියා ගන්න. F සමානයි mu r කියන එක අපි හෙව්වේ මෙතන කලින්. ඒකත් ඔන්න ලියා ගන්න. නිව්ටන් 100 ගත්ත විදිහ. හරි. නිව්ටන් 100 ගත්ත විදිහ ඕන ලියා ගන්න. රයිට්. ඔය ටික ලියා ගන්න. රයිට්. අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ 6 වෙනි රචනා ප්‍රශ්නය. හරි. 6 වෙනි එක තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. 6 වෙනි එක විදිහට අපිට තියෙන්නේ 12 තරංග ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ලැබෙන්නේ හෝ ආලෝකය කොටසෙන් ලැබෙන්නේ. මේකේ තියෙන්නේ 12 තරංග ප්‍රශ්නයක්. අපි බලමු මේකේ කියන්නේ මොකද්ද කියලා. මේකේ මේ නලයක් කම්පණය වීමට අදාළ කොටසක් තමයි තියෙන්නේ. බලමු. ඒකේ කියනවා ප්‍රශ්න බලා ගන්න. හරි. දෙකලවර විවෘත ලෝහ බටයක් එහි මධ්‍යයෙන් දෘಢව කලම්ප කර ඇති අතර එක රූපයේ දක්වා ඇති පරිදි බටේ පිරිමැදීමෙන් ලෝහ බටය තුල ස්ථාවර තරංග ඇති කරයි. මෙම ඇතිවන ස්ථාවර තරංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි. ඒවා නම් බටයේ දණ්ඩක්සේ හැසිරීමෙන් ගොඩනැගෙන අන්නායම තරංග සහ බටය තුල වාතයේ කම්පණය වීමෙන් ඇතිවන අන්නායම ධ්වනි තරංගයි. හරි. ආකාර දෙකයි. රයිට්. ඊට පස්සේ කියනවා මෙහිදී සිදු කර ඇත්තේ බටේ තුල ගොඩනැගෙන තරංගයේ සංඛ්‍යාතය අධ්‍යයනය කිරීම සඳහා සිදු කරන ලද පරීක්ෂණයකි. ලෝහ බටය තුල මූලික තානයෙන් අන්නායම තරංග ජනිත කරවන ලෝහ බටය ආසන්නයේ හර්ට්ස් 2450ක සංඛ්‍යාතකින් ධ්වනි තරංග ජනිත කරවන ධ්වනි ප්‍රභයක් ක්‍රියාත්මක කර ඇත. ධ්වනි ප්‍රභයන් දෙක මගින් එවිට ඇති කරන ධ්වනි තරංග කැතෝඩ කරන දෝලනයේ ශ්‍රේණිය අධ්‍යයනය කළ විට රූපය අධ්‍යයනය කළ විට රූපය පරිදි දිස්සේ. හරි. මේ දීලා තියෙනවා අදාළ තරංග විචලන රටාවන්. ඊට පස්සේ කියනවා පසුව ධ්වනි ප්‍රභයේ සංඛ්‍යාතය 2480 Hz දක්වා වැඩි කර හේතු පරිදිම ලෝහ දණ්ඩ තුල මූලික තානයෙන් ස්ථාවර අන්නායම තරංග ජනිත කළ විට කැතෝඩ ගිලන දෝලනයේ සිතිරයේ මත තුන රූපේ පරිදි දිස්සේ. රයිට්. හරි. එතකොට මේකෙදි කරන්නේ මේ විදිහට බටේ තියෙනවා. හරි. දෙකලවරු විවෘත නලයක් තමයි තියෙන්නේ. මේක මධ්‍යම දෘඩව කලම්ප කරලා මූලිකයෙන් කම්පණය කරනවා කියලා කියන්නේ මූලික තාණය කියන්නේ මෙන්න මේ විදිහට තරංග රටාවක් ඇති වෙනවා. ඒක ඔයාලා දන්නවා. හරි. එතකොට මේක යම්කිසි සංඛ්‍යාතයකින් කම්පණය කරනවා. අපි හිතනවා ඒක සංඛ්‍යාතයක් කියලා. හරි. එතකොට මේක ආසන්නයේ ප්‍රභයක් තියලා තියෙන සංඛ්‍යාතේ 2450
50ක් වන පළවෙනි අවස්ථාවේ හරි 2450 හර්ට්ස්. එතකොට මෙන්න මේ ප්‍රභේද සංඛ්‍යාතය සහ මෙන්න මේ නලී සංඛ්‍යාත අතර සංඛ්‍යාත වෙනස අපිට කතෝලික ගිලන ධෝරණ X එකෙන් ලබා ගන්න පුළුවන්. කියන්නේ නුගසුම් සංඛ්‍යාතය. ඒක තමයි ඔය දෙක රූපේ තරංග සටහනෙන් පෙන්වලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී කියනවා මෙන්න මේක මේ විදිහටම තියලා හරි මෙන්න මේක වෙනස් කරනවා කියනවා. ප්‍රභේද සංඛ්‍යාතය වැඩි කරනවා කියනවා 2480 දක්වා. එතකොට නුගසුම් සංඛ්‍යාතය වල දන්න වෙනස් වෙනවා. එතකොට ඇති වෙන නුගසුම් සංඛ්‍යාතය තමයි අපිට දෙවෙනි තරංග රටාවෙන් බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි. බලමු දැන් අපි ප්‍රශ්න. ඒ කොටසේ පළවෙනි එක කියනවා ඉහතදී ඇති ප්‍රස්ථාරය භාවිතා කර පළමු හා දෙවන අවස්ථාවෙන් වලදී කැතෝඩ කිරණ දෝලන එක්සෙන් මගින් නිරූපණය කරන නුගසුම් සංඛ්‍යාතය ගණනය කරන්න. රයිට් මෙන්න මේ අවස්ථා දෙකේදී නුගසුම් සංඛ්‍යාතය අහන්නේ. ඒක අපිට ওই තරංග රටාවෙන් ගණනය කරන්න පුළුවන්. පළවෙනි තරංග රටාව හොඳට බලන්න. ඒකේ තප්පර බිඳුව 20 40 60 80 විදිහට තමයි දීලා තියෙන්නේ මිලි තප්පර වලින් තරංග රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ තරංග රටාව නැවත ඇති වෙන්නේ. එකම තරංග රටාවක් උතන තියෙන්නේ. තරංග රටාවක් එක රටාවක් ඉවර වෙන්නේ මිලි තප්පර 20න් 20ට. පැහැදිලිද? එතකොට එක තරංග රටාව සම්පූර්ණ වෙන්නේ මිලි තප්පර 20ක් ඇතුළත. ඒ කියන්නේ එක තරංග රටාව සම්පූර්ණ වෙනවා කියලා කියන ආවර්ත කාලය වෙන්නේ මිලි තප්පර 20යි. හරි. ආවර්ත කාලය මිලි තප්පර 20යි. එතකොට අපිට අනුව ඒකේ පළවෙනි එක හරි. ඒ අනුව අපිට ආවර්ත කාලය ගන්න පුළුවන් පළවෙනි අවස්ථාවේදී t සමානයි 20යි මිලි තප්පර. අපෙන් අහන්නේ සංඛ්‍යාතේ සමාන එකයට ආවර්ත කාලය සමානයි එකයට මිලි තප්පර 20යි කියන්නේ 20 වැඩි කිරීම 10 ඍණ 3යි. පැහැදිලිනේ? එතකොට මේ 10 ඍණ 3 උඩට යනවා 10 ධන 3යි කියන්නේ 10යි 10 බෙදීම 20යි කියලා කියන්නේ හර්ට්ස් 50යි. හරි. පළවෙනි අවස්ථාවේදී හර්ට්ස් 50යි. මේ අවස්ථාවේදී නුගසුම් සංඛ්‍යාතය වෙන්නේ හර්ට්ස් 50යි. රයිට්. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී බලමු. දෙවෙනි අවස්ථාවේදී දෙන්න රූපය ගත්තොත් එimhe ඒකේ ආවර්ත කාලයේ විදිහට අපිට ගන්න පුළුවන් 75 125 175. හරි. එතකොට මිලි තප්පර 50න් 50 තමයි වෙනස් වෙන්නේ. නව තරංග රටාවක් ඇති වෙන්නේ. එතකොට එයාගේ ආවර්ත කාලය වෙන්නේ මිලි තප්පර 50යි. මේක F1 මේක F2 කියලා ගන්නම්. F2 සමානයි එතකොට එකයට t/යි සමානයි එකයට මිලි තප්පර 50යි. එහෙනම් 10 බෙදීම 50යි කියලා කියන්නේ 20යි. රයිට්. පැහැදිලිනේ? ඔන්න ඔය විදිහට එන්න ඕනේ. රයිට්. ඊට පස්සේ අපි බලමු දෙවෙනි එක. මේවා ලොකු දේවල් නෙමෙයි. හරි. මේවා සාමාන්‍ය දේවල්. රයිට්. දෙවෙනි එකේ බලමු එනයින් බටේ තුර ගොඩනැගෙන අන්වායම ස්ථාවර තරංගයේ සංඛ්‍යාතය ගණනය කරන්න. රයිට්. එතකොට දැන් මේක කියනවා පළවෙනි අවස්ථාවේදී හර්ට්ස් 2450ක් විදිහට තමයි නුගසුම් සංඛ්‍යාතයේ විදිහට අපිට ලැබෙන්නේ හර්ට්ස් 50ක්. මේ අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවේදී ලැබෙන්නේ හර්ට්ස් 20යි. එතකොට පළවෙනි අවස්ථාවේදී 2450 සහ මෙන්න මේ F කියන සංඛ්‍යාතය අතර වෙනස තමයි 50ක් විදිහට ලැබෙන්නේ. එතකොට මේ F කියන එක සමහර විට වෙන්න පුළුවන් 2450ට වඩා 50ක් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 50ක් අඩු වෙන්න පුළුවන්. 2450ට වඩා 50ක් වැඩි වුණොත් මෙයා 2500ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 2450ට වඩා 50ක් අඩු වුණොත් මෙයා අනිවාර්යෙන් 2400ක් වෙන්න පුළුවන්. ওই දෙකෙන් එකක් වෙන්නේ. පැහැදිලි. ඒකට පළවෙනි සම්බන්ධතාවයෙන් අපිට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙවෙනි එක සලකලා බලන්න ඕනේ. දෙවෙනි එකේදී නුගසුම් සංඛ්‍යාතය 20යි කියලා කියන්නේ. 20යි නම් අනිවාර්යෙන්ම 2480ට වඩා 20ක් වැඩි වෙන්න පුළුවන් 20ක් අඩු වෙන්න පුළුවන්. මොකද මෙයා වෙනස් වෙන්නේ නැහැ අවස්ථා දෙකේදී S සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ඒක 2480ට 20ක් අඩු වුණොත් එහෙම 2460යි 2480ට වඩා 20ක් අඩු වුණොත් 2500යි. එතකොට 2460ක් අපිට කොහෙදවත් මේක දෙන්නේ නැහැ මේ දෙකේ 2500 තමයි උත්තරේ විදිහට අපිට අවස්ථා දෙකේ සාධාරණ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සංඛ්‍යාතය. හරි මේක අහන්නේ බටේ තුල ගොඩනගෙන අන්නාම ස්ථාර තරංගයේ සංඛ්‍යාතය වෙන්නේ හර්ට්ස් 2500යි. හරි. ඒක ඕනනම් ඔයාලට විස්තර කරලා ලියා ගන්න පුළුවන් මේ විදිහට ලියා ගන්න. හරි. මම කියන්න ඉක්මනට ඒක ලියා ගන්න. හරි. 2450 හර්ට්ස් සමග 50 හර්ට්ස් නුගසුම් ඇතිවීමට 2450 හර්ට්ස් සමග 50 හර්ට්ස්
නුගසුන් ඇතිවීමට 2400යි හර්ට්ස් හෝ 2500යි හර්ට්ස් වලින් කම්පණය විය යුතුයි. 2400යි හර්ට්ස් හෝ 2500යි හර්ට්ස් වලින් කම්පණය විය යුතුයි. රයිට්. ඊට පස්සේ යාගන්න නමුත් 2480යි හර්ට්ස් ප්‍රභවය සමග නමුත් 2480යි හර්ට්ස් ප්‍රභවය සමග හර්ට්ස් 20ක් ලබා දෙන්නේ 2500යි හර්ට්ස් වූ විටයි. හර්ට්ස් 20ක් ලබා දෙන්නේ 2500යි හර්ට්ස් වූ විටයි. ඒ අනුව තරංග සංඛ්‍යාතය තරංග සංඛ්‍යාතය හර්ට්ස් 2500ක් විය යුතුයි. 2500ක් විය යුතුයි. රයිට්. ඔන්න ඔය විදිහට ලියා ගන්න. හරි. රයිට්. හරි ඊළඟට බලන්න තුන්වෙනි එක. හරි. තුන්වෙනි එක කියනවා ළමයි ලෝහ බටේ සාදා ඇති ද්‍රව්‍යයේ අම්මාපාංකයේ දීලා තියෙනවා 0.5 ඩිග්‍රී 10 11 කියලා සහ ඝනත්වය. හරි. එතන ඝනත්වය කියලා print වෙලා නැති වෙයි සමහර විට ඝනත්වය එන්න ඕනේ. ඒක ඝනත්වය කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒක කොලින් හොයාට හොයාගන්න පුළුවන්. හරි. ඝනත්වය 8 ඩිග්‍රී 10 තුන නම් බටේ ලෝහ දණ්ඩක් ලෙස සැලකෙමින් ගොඩනැගෙන ස්ථාවර තරංගයේ තරංගායාමයේ ගණනය කර එනයින් ලෝහ බටේ දිග සොයන්න කියලා කියනවා. හරි. right. එතකොට අපි දන්නවා යම්මාපාංකයේ දීලා තියෙනවා ඝනත්වයේ දීලා තියෙනවා අපි දන්නවා තරංගයේ ප්‍රවේගය අපිට ගණනය කරන්න පුළුවන් v සමානයි යම්මාපාංකයේ බෙදීම ඝනත්වයේ කියන එකේ වර්ගමූල. හරි. යම්මාපාංකයේ බෙදීම ඝනත්වයේ කියන එකේ වර්ගමූල. එතකොට v ගණනය කරන්න පුළුවන් යම්මාපාංකයේ දීලා තියෙනවා 0.5 ඩිග්‍රී 10 11 කියන්නේ 5 ඩිග්‍රී 10 12 කියලා උනා ලියන්න පුළුවන්. බෙදීම ඝනත්වය කියන්නේ 8 ඩිග්‍රී 10 3 කියන එකේ වර්ගමූල. මේක සුළු කරන්න. හරි මම මේක කලින්ම සුළු කරගෙන තියෙනවා. සුළු කරාට පස්සේ ඔයාලට එනවා 2500 ms ඍණ 1 කියලා. හරි. 2500 ms ඍණ 1 කියලා එන උත්තරේ. ප්‍රවේගය විදිහට ගන්න කරන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා තරංග ආයාමය අහන්නේ. හරි. ආයාමය ගණනය කරේ එනයින් ලෝහ බටේ දිග සොයන්න. ඒකට අපිට v සමානයි ලැම්ඩා දාන්න පුළුවන්. v කියන්නේ 2500යි. සංඛ්‍යාතය වෙන්නේ 2500යි. වැඩි කිරීම ලැම්ඩා. හරි ළමයි. ඒකට ලැම්ඩා වෙනවා මීටර් 1යි කියලා එනවා. හරි. තරංග ආයාම මීටර් 1යි කියලා එනවා. රයිට්. ලැම්ඩා විදිහට ගන්න කරන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහන්නේ ලෝහ බටේ දිග. හරි. මෙයාගේ ලැම්ඩා මීටර් 1යි නම් මේකෙදි හරි මෙන්න මේ ලැම්ඩාවක් ගත්තොත් මෙන්න මේ අර්ධපුඩු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. හරි. ලැම්ඩාවක් ගත්තොත් අර්ධපුඩු 4ක් තියෙනවා. මෙතන අර්ධපුඩු 2යි තියෙන්නේ. ඒක ලැම්ඩා බෙදීම දෙකක් තමයි මෙතන තියෙන්නේ. ලැම්ඩාගෙන් භාගයයි මෙතන තියෙන්නේ. හරි. එතකොට ලැම්ඩා බෙදීම 2 සමානයි මෙන්න මේ L දිග. හරි. ලැම්ඩා බෙදීම 2 සමානයි මෙන්න මෙයාගේ දිග. right. එතකොට ලැම්ඩා සමානයි ලැම්ඩා නෙමෙයි L සමානයි ලැම්ඩා බෙදීම 2යි කියන්නේ 1 බෙදීම 2යි කියන්නේ 0.5 මීටර. හරි. එතකොට මේ බටේ දිග වෙන්නේ මීටර් 0.5යි. right. ඕකත් ලියා ගන්න. හරි. මුලින්ම ওই ටික ලියාගෙන ඉන්න ඒ කොටසේ. හරි. ඊට පස්සේ අපි යමු B කොටසට. මුලින්ම ওই ටික ලියාගන්න. හරි. ඊළඟට අපි බලමු B කොටසට. හරි. B කොටසට යමු. B කොටස බලන්න. B කොටස කියන්නේ ඉහත භාවිතා කරන ලබන දොනු ප්‍රභවය වෙනුවට නලයේ දිග මෙන් අර්ධයක් දිග තිය අනෙක් සෑම ගුණයකින්ම ආරම්භයේ භාවිතා කරන නලයට සරු සමනලයක් මධ්‍යන්තර උඩව සම්බන්ධ කර භාවිතා කරලදී පසු මෙම නල දෙකම පිරිමැදීම මූලික තාණය වෙන මූලික තාණයෙන් අනුවාද කරනු ලැබුවේ නම් නල දෙකෙහි ඇති වෙන නුගසුන් සංඛ්‍යාතය කොහොමද? හරි. මේ නලේ මේ විදිහට තියෙද්දි මීට වඩා දිග අර්ධයක් වන නලයක් ගන්නවලු. ඒ කියන්නේ මෙයාගේ දිග මීටර් 0.5 කියලා අපිට ආවා. ඒතර අපි ගන්න නලේ නව දිග වෙන්නේ 0.2.5 මීටර. හරි. ඊට පස්සේ එයාවත් කම්පණය කරනවලු මූලික තානේ. එතකොට මේ නල දෙක අතර නුගසුන් සංඛ්‍යාතය හැන්නේ සංඛ්‍යාතය වෙනස මෙයාගේ සංඛ්‍යාතය නම් 2500යි මෙයාගේ සංඛ්‍යාතය අපි හොයා ගන්න ඕනේ.
හරි කොහොමද අපි යාගේ සංඛ්‍යාතය හොයාගන්නේ? right යාගේ සංඛ්‍යාතය හොයාගන්න අපි යාගේ තරංග ආයාමය හොයාගන්න ඕනේ. හරි ඒ තරංග ආයාමය හොයන්නේ කොහොමද? දැන් මෙයාගේ මෙහෙම මූලික තාණයෙන් ගත්තොත් එහෙම ඒත් කම්පණය වෙන්නේ මේ විදිහටමයි. right මෙයාගේ දිග 0.25යි. ඒතකොට එයාගේ අපි තරංග ආයාමය ගණනය කරන්න පුළුවන්. එයාගේ ලැම්ඩා වලින් භාගය සමාන වෙනවා. එතකොට එයාගේ දිග වෙන්නේ 0.25යි. ඊයන එයාගේ ලැම්ඩා වෙන්නේ ලැම්ඩා සමානයි 0.5යි. හරි. එතකොට එයාගේ E සමානයි F ලැම්ඩා දැම්මොත් එයාගේ F සමානයි. හරි. එයාගේ F සමානයි වෙන්නේ එතකොට එයාගේ F ඩෑෂ් කියලා ගමුකෝ. V අපිට ආවේ 2500යි. බෙදීම 0.5 කියලා කියන්නේ 5000යි. හරි. හර්ට්ස් 5000යි. මෙයාගේ හර්ට්ස් 2500යි මෙයාගේ 5000යි. එතකොට නුගෙසුම් සංඛ්‍යාතය හේවත් ඩෙල්ටා F වෙන්නේ 5000 සහ 2500 අතර වෙනස හර්ට්ස් 2500යි. හරි. හර්ට්ස් 2500 තමයි අදාළ නුගෙසුම් සංඛ්‍යාතය වෙන්නේ. right ඔය විදිහට එන්න ඕනේ. right ඒක හරි. ඊට පස්සේ අපි යනවා C කොටසට අවසන් කොටසට. ආරම්භයේ හරි මේක ලියා ගන්න. ආරම්භයේදී භාවිතා කළ ලෝහ බටය තුල අන්වායම් තරංග ඇති කිරීමේදී බටයේ අභ්‍යන්තරයේ වාත කඳ අන්වායම් ලෙස අනුනාද වේ. right දැන් අපි මෙච්චරලා කතා කරේ නලය තුල ඇති වෙන තරංග. ඊට පස්සේ දැන් වාතයත් කම්පන වෙනවා. නලය තුල තියෙන වාතයත් කම්පන වෙනවා. අනුනාද වෙනවා. හරි. ඒකට එයාගේ සංඛ්‍යාතය වෙන්නේ තර හර්ට්ස් 2500ම තමයි අනුනාද වෙන්නේ. හරි. right එතකොට කියනවා පළවෙනි එක වායු ගෝලී පීඩනය දීලා තියෙනවා සහ ගැමා දීලා තියෙනවා 1.4ක් කියලා. වාතයේ ඝනත්වය දීලා තියෙනවා 1.4ක් කියලා. වායු ගෝලී පීඩන 1 වැඩි කිරීම 10.5ක් කියලා දීලා තියෙනවා. නම් අනුනාද වන වාත කඳෙහි තරංග ප්‍රවේගයක් තරංග ආයාමයක් ගණනය කරන්න. සරලයි. හරි. C කොටස මේ සමානයි ගැමා P වේදීම රෝ කියන එකේ මූල කියලා ඔයාලා දන්නවා. මේව මතක තියෙන්න ඕනේ. හරි. 1.4යි ගැමා වැඩි කිරීම 1 වැඩි කිරීම 10.5ක් වෙනවා. පීඩනය රෝ කියන්නේ 1.4යි කියන එකේ මූල. V වෙනවා එතකොට ඔක සුළු කරන්න. හරි. ඔක සුළු කරාට පස්සේ V වෙනවා 320 ms ඍණ 1 කියලා. හරි. අදාළ ප්‍රවේගය. අපෙන් අහන්නේ තරංග ආයාමය අහන්නේ. එතකොට මෙයාටත් V සමානයි ලැම්ඩා දැම්ම හැකි. 320 සමානයි F කියලා කියන්නේ යාගේ 2500 වැඩි කිරීම ලැම්ඩා. හරි. ලැම්ඩා ඩෑෂ් කියලා ගමුකෝ. ලැම්ඩා ඩෑෂ්. එතකොට සුළු කරන්න සුළු කරාට පස්සේ ලැම්ඩා ඩෑෂ් වෙන 0.128 මීටර කියලා. හරි. ඔන්න විදිහට තමයි අදාළ ලැම්ඩා ඉන්නේ. right ඊට පස්සේ ඒකේ අවසාන එක දෙවැනි එක හරි C එකේ බටය වාත කඳ අනුනාද වූයේ එහි 15 වන උපරිතාණයෙන් නම් බටය තුල ඇති වෙන ස්ථාර තරංගයේ ආන්ත ශෝධනය කොමද 15 වන උපරිතාණයෙන් නම්. right මේක ලියා ගන්න ඇති. හරි. වීඩියෝ එක නතර කරලා ලියා ගන්න වලට කාලෙ මදි නම්. හරි. බලමු අපි ඊළඟ එක. ආන්ත ශෝධනය අහන්නේ. right බලමු. 15 වන උපරිතාණයෙන් නම් අපි කම්පණය වෙන්නේ අපි දන්නවා දැන් මූලික තාණයෙන් කම්පණය වෙද්දී මේ වගේ අර්ධ පුටු දෙකයි තියෙන්නේ. හරි. මේ මූලික තාණ අවස්ථාව. අර්ධ පුටු දෙකයි. පළවෙනි උපරිතාණයෙන් කම්පණය වෙනවා නම් ඔය විදිහට. දෙවෙනි එකෙන් කම්පණය වෙනවා නම් ඔන්න ඔය විදිහට. හරි. එතකොට මේ අර්ධ පුඩු ගන්න ගත්ත මූලිකේ නම් 1 2යි. පළවෙනි එකේ නම් මෙතන දෙකක් තියෙනවා අර්ධ පුඩු 1 2 3 4. මෙතන 1 2 3 4 5 6. හරි. එතන මූලිකෙන් නම් 2යි. පළවෙනි එකෙන් නම් 4යි.
හරි. එතකොට පළවෙනි එකෙන් නම් 4යි. දෙවෙනි එකෙන් නම් 6යි. හරි. එතකොට ඔයාලට පැහැදිලි මෙතන සම්බන්ධතාවය තියෙන්නේ 2න් ධන 2 කියන සම්බන්ධතාවය. හරි. ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ පළවෙනි උපරිතාණයෙන් නම් ලැබෙන පුඩු සංඛ්‍යාව හරි 2න් ධන 2 කියලා ගන්න. හරි. එතකොට හරි දෙවෙනි උපරිතාණයෙන් නම් 2න් ධන 2. දෙවාරයක් 2 4යි 2යි 6ක් විදිහට ලැබෙනවා. අර්ධ පුඩු සංඛ්‍යාව. හරි. පළවෙනි එක නම් දෙවාරයක් 1 2යි 2 ධන 2 කියන්නේ 4. හරියට ඔන්න ඔය විදිහට. ඒතර අපිට මේකෙදි කියන්නේ 15 වෙනි උපරිතාණය කියලා. හරි. 15 වෙනි උපරිතාණය. ඒතර මේ 2න් ධන 2ට ආදේශ කරාම 15 වෙනි උපරිතාණය නිසා අර්ධ පුඩු සංඛ්‍යාව අපිට ගණනය කරන්න පුළුවන්. 2 වැඩි කිරීම 15 ධන 2. එතකොට එනවා 32යි කියලා. අර්ධ පුඩු 32ක් වෙනවා. හරි. එතකොට එක අර්ධ පුඩුවක් කියලා කියන ළමයි ලැම්ඩා බෙදීම 4යිනේ. ලැම්ඩාවෙන් 4ක් තමයි 4න් එක තමයි අර්ධ පුඩුවක් කියලා කියන්නේ. මේ වගේ අර්ධ පුඩු 32ක් ලැබෙනවා 15 වෙනි උපරිතාණයට. සමාන වෙනවා අදාළ නලයේ දිගට. හරි. අදාළ නලයේ දිගට. එතකොට L ධන E කියලා ගන්න පුළුවන්. E කියන්නේ ආන්තර ශෝධනය. ආන්තර ශෝධනය තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට මේකෙදි දැන් නලයේ දිග විදිහට අපිට ලැබෙන්නේ මීටර් 0.5නේ. ඔව් මේ නලයේ 0.5 මීටර. එතකොට ලැම්ඩා විදිහට අපි ගණනය කරා කලින් අවස්ථාවේදී අපිට ආවේ 0.128යි කියලා. හරි. 0.128 බෙදීම 4 වැඩි කිරීම 32 සමානයි නලයේ දිග 0.5යි ධන E කියලා ගන්න පුළුවන්. හරි. 0.5 ධන E කියලා ගන්නෑ. හරි. E කියලා ගත්තොත් එක පැත්තයිනේ. දැන් මේක දෙපැත්තම විවෘත නිසා අපිට සිද්ධ වෙනවා 2යි E කියලා ගන්න. හරි. දෙපැත්තෙම ආන්තර ශෝධනය සිද්ධ කරන්න ඕනේ. එතකොට දෙපැත්තෙම දෝෂයක් සිද්ධ වෙනවා 2යි E වෙන්න ඕනේ. හරි. 2යි. ඕකෙන් අපිට සුළු කරන්න පුළුවන් E. හරි. මේක සුළු කරන්න මම මේක සුළු කරන්න කාලය ගන්නෑ. හරි. ඔක සුළු කරාට පස්සේ මම සුළු කරලා තියෙනවා 0.262 මීටර කියලා එනවා. හරි. E සමානයි 0.262 මීටර කියලා එනවා. රයිට්. ඔය විදිහට. ඔක තමයි අවසාන උත්තරේ විදිහට එන්නේ. රයිට්. ඔක ලියා ගන්න. හරි. ඊළඟට බලාගන්න 8 වෙනි රචනා ප්‍රශ්නේ. හරි. 8 වෙනි එක බලාගන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර සම්බන්ධ ප්‍රශ්නේ. හරි. රයිට්. බලමු අපි 8 වෙනි එකේ ඒ කොටස බලන්න. ඒ කොටස කියන ස්කන්ධයේ කැපිටල් M හා අරේ කැපිටල් R වන ගෝලාකාර ස්කන්ධයක පෘෂ්ඨයේ සිට ගුරුත්වාකර්ෂණයේ යන්ත්‍රමින් බිඳෙන පරිදි වස්තුව ප්‍රක්ෂේපණය කළ යුතු අවම ප්‍රවේගය හෙවත් වියෝග ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. එනයින් ගෝලයේ ඒකාකාර ඝනත්වයකින් යුක්තයි සලකමින් යෝග ප්‍රවේගයේ අදාළ වස්තුවේ අරයට අනුලෝම සමානුපාතික බව පෙන්වන්න. හරි. එතකොට දැන් මේක තියරි ඉගෙන ගන්න අපි ඉගෙන ගන්නවා ඔප්පු කරන්න. හරි. ඒකම තමයි යන්නේ මෙතන වෙනසකට තියෙන අර අරයට සමානුපාතික බව පෙන්වන්න කියන එක විතරයි. හරි. එතකොට මේ විදිහට කැපිටල් M ස්කන්ධය තියෙනවා නම් සිම්පල් M ස්කන්ධයක් අපි ප්‍රක්ෂේපණය කරනවා කියලා හිතන්න u කියලා ප්‍රවේගයෙන් මෙන්න මේ අනන්තයේදී වියෝග ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරා නම් උපරිම අනන්තයට මෙයාට යන්න පුළුවන් වෙනවා. හරි. යාන්තමෙන් මෙන්න මේ අනන්තය කියන ලක්ෂයට යන්න පුළුවන් වෙන්න ඕනේ. right. ඒතර අපි මේකෙදි කරන්නේ තියරි අපි ඉගෙන ගද්දිත් සුළු කරන්නේ එහෙම නැත්නම් ඔප්පු කරන්නේ මෙතන පෘෂ්ඨයේ මතදී ශක්තිය මෙතන ශක්තියට සමාන කරනවා. හරි. මෙතනදී මෙයාගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බිඳුවයි චාලක ශක්තියක් බිඳුවයි කියලා තමයි සලකන්නේ. මොකද එයාට යාන්ත්‍රණයෙන් මෙතෙන්ද ළඟා වෙන්න අවශ්‍ය නිසා එතනදී ප්‍රවේගය බිඳුවයි කියලා තමයි අපි සලකන්නේ. මෙතනදී මෙයාගේ චාලක ශක්තිය අපිට ලියන්න පුළුවන් භාගයක් mu වර්ගයේ මෙයාගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වෙන්නේ ඍණ g capital M simple M බෙදීම මෙයාගේ අරේ දීලා තියෙන්නේ r කියලා. හරි. r ඔන්න ඔය විදිහට. right. ඒතර මෙතන ශක්තිය මෙතන ශක්තියට සමාන කරලා
ගන්න පුළුවන්. රයිට්. මෙතන ශක්තිය වෙන්නේ භාගයක් mu වර්ගයේ ඍණ g capital M simple M බෙදීම r සමානයි මෙතන ශක්තිය වෙන්නේ 0යි. රයිට්. එතකොට භාගයක් mu වර්ගයේ සමානයි g capital M simple M බෙදීම r m ට m සුළු වෙනවා. එතකොට u සමානයි 2g capital M බෙදීම r කියලා එනවා. රයිට්. කියන එකේ මූල කියලා එනවා. ඔක තමයි අදාළ වියෝග ප්‍රවේගය වෙන්නේ. හැබැයි ඔයාලට කියනවා වියෝග ප්‍රවේගය කියන එක මෙයාගේ අරයට සමානුපාතික බව වෙන්නන්න කියලා. ඒකෝ මෙයාගේ ස්කන්ධය අපිට ලිවිය හැකි ඝනත්වය වැඩි කිරීම පරිමාව කියලා. හරි. ඒ කියන්නේ m සමානයි ඝනත්වය වැඩි කිරීම 50 පරිමාව. එතකොට u සමානයි g 2යි g capital M කියන එක ලියන්න පුළුවන් 4 බෙදීම 3යි. yr ගන්නේ තමයි ගෝලයේ පරිමාව වෙන්නේ. ඒක වැඩි කිරීම ගුණයේ ඝනත්වය ρ කියලා ගන්නවා. ඉතින් r කියන එකේ වර්ගමූල. r ට r එකක් සුළු වෙනවා. එතකොට r 2යි කියලා එනවා. r වර්ගය කියන එක වර්ගමූලෙන් විතර ගන්න පුළුවන් r වෙනවා. එතකොට u සමානයි 2යි. e වැඩි කිරීම 4යි. y ρ බෙදීම කියන එකේ වර්ගමූලය වැඩි කිරීම අරයි කියලා එනවා. හරි. එතකොට මේක නියතයක්. ඔන්න දෙවරක් අතර 8යි g5 ρ කියලා ගන්නත් පුළුවන්. හරි. du සමානයි 8යි g5 ρ කියන එකේ වර්ගමූලය වතාවක් r. හරි. එතකොට ඔයාලට පැහැදිලි u කියන එක එහෙම නැත්නම් වියෝග ප්‍රවේගය කියන එක අරයට අනුලෝම සමානුපාතිකයි. හරි. අනේකත් ලියන්න u අනුලෝම සමානුපාතිකයි කැපිටල් r ට. හරි. ඕක තමයි සමානුපාතික බව පෙන්වන්න කියලා තියෙන්නේ. හරි. මේ ටික නම් ඔයාලා දන්නවා මෙතෙන් දෙනකන් සාමාන්‍ය අපි තියරි ඉගෙන ගද්දි ඔප්පු කරනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ ටික තමයි පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. ඒකෙත් ලොකු දෙයක් නැහැ. පරිමාව ඝනත්වයෙන් වැඩි කරන්නයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අරය පහළ අරයට ඉහළ අරයක් සුළු වෙලා ගිහිල්ලා අරයට සමානුපාතිකයි කියලා එනවා. රයිට්. ඔක ලියා ගන්න ඊට පස්සේ b කොටසට යමු. හරි. රයිට්. b කොටස බලන්න. කිසියම් වස්තුවක් ඉහත ගණනය කළ වියෝග ප්‍රවේගයට වඩා විශාල ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කළොත් අදාළ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය මිදී යන අතර ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ වියෝග ප්‍රවේගයට වඩා අඩු වූත් අදාළ වස්තුව නැවත පෘෂ්ඨය වෙත ළඟා වේ. ඒ සිද්ධිය වල සාමාන්‍යයෙන් දන්නවා. හරි. ඊට පස්සේ v එක කියනවා ඉහත ස්කන්ධයට අදාළ වියෝග ප්‍රවේගයේ ve නම්. කියන මෙන්න මෙයාගේ ve නම් වස්තු 3යි ve ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපණය කළොත් ඒ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මිදෙන ප්‍රවේගය සඳහා ve ඇසුරින් ප්‍රකාශනය ලියා දක්වන්න කියලා කියන්නේ. 3යි ve වලින් ප්‍රක්ෂේපණය කළොත් මිදෙන ප්‍රවේගය සඳහා ප්‍රකාශනය ලියා දක්වන්න. එතකොට ඔයාලට පැහැදිලි මිදෙන ප්‍රවේගය කියන්නේ මෙන්න මේ අනන්තයේදීත් මෙයාට යම්කිසි ප්‍රවේගයක් ලැබෙනවා. ඒ ප්‍රවේගය තමයි අහන්නේ අපේ. හරි. එතන මෙතනදී මෙයා ප්‍රක්ෂේපණය කරන්නේ වියෝග ප්‍රවේගය වගේ 3 ගුණයකින්. එහෙම වුණොත් අනන්තයේදී මෙයාට ලැබෙන ප්‍රවේගය තමයි අපෙන් අහන්නේ. බලමු. ඒකෙදිත් අපි කරන්නේ අදාළ ශක්තිය සමාන කිරීමක්. රයිට්. මෙහෙමයි. එතකොට මෙතනදී එයාගේ ප්‍රවේගය වෙන්නේ 3යි v යෝග ප්‍රවේගයගේ 3. එතකොට මෙයාගේ මෙතන ශක්තිය මෙතන ශක්තියට සමාන කරොත් මෙතනදී මෙයාට චාලක ශක්තියක් තියෙනවා භාගයක් mb වර්ගය කියලා. v තමයි අපෙන් අහන්නේ. හරි. මෙතන ශක්තිය වෙන්නේ භාගයක් m 3යි v කියන එකේ වර්ගය ඍණ e capital M simple M බෙදීම r සමානයි මෙතන ශක්තිය වෙන්නේ යාගේ කොහොමත් ගුරුත්වාකර්ෂණ ශක්තිය අනන්තයේදී බිඳුවයි චාලක ශක්තියක් විතරයි දෙන්නේ භාගයක් mv වර්ගය. m ට m සුළු වෙලා යනවා අවස්ථා තුනේදීම. රයිට්. ඊට පස්සේ මෙතන 9යි ve වර්ගය බෙදීම 2යි කියලා එනවා. ඍණ මෙතන gm බෙදීම r කියලා. එතකොට gm බෙදීම r කියන එකට අපිට කලින්
වියෝග ප්‍රවේගයේදී ලැබුණේ භාගයක් mv වර්ගය. මෙහෙමනේ ගත්තේ භාගයක් mve වර්ගය සමානයිනේ අපිට gm බෙදීම r කියලා ලැබුණේ. ඊට පස්සේනේ ve වර්ගය සමානයි මෙහෙමනේ ආවේ. හරි. g capital M simple M බෙදීම r සමානයි භාගයක් mve වර්ගය කියලා අපි කලින් වියෝග ප්‍රවේගය ඔප්පු කරද්දී. හරි. එතකොට මේක වෙනුවට පිළියන්න පුළුවන් මෙන්න මේක. හරි. භාගයක් mve වර්ගය සමානයි භාගයක් simple m වර්ගය. හරි. මෙතන m නෑ. හරි. m නෑ. m කැපිලා යනවනේ කලින්ම. එතකොට v වර්ගය ඔය විදිහට ගන්න පුළුවන්. රයිට්. ඔය විදිහට ගන්න පුළුවන්. වලට දැන් අර භාගයක් mve වර්ගය ගන්න එක පැහැදිලි නැත්නම් මෙතෙන්ටත් m අරගෙන ඊට පස්සේ m කපන්න පුළුවන්. සිම්පල් m. හරි. එහෙමත් ගන්න පුළුවන් ඕනනම්. රයිට්. එතකොට මෙතන වෙනවා 9 එකක් කියන 8ට බෙදීම 2 කියන 4යි. 4යි ve වර්ගය සමානයි 2කින් එකක් v වර්ගය. රිගීට තමයි ප්‍රවේගය ගන්න ඕනේ අපි. එතකොට මේ දෙක මේ පැත්තට ගියාට පස්සේ එනවා 2යි මූල 2යි ve සමානයි v කියලා. ඔක සුළු කරාට පස්සේ ඒ කියන්නේ මෙතනදී හම්බ වෙන ප්‍රවේගය වෙන්නේ 2යි මූල 2යි වියෝග ප්‍රවේගය. හරි. වියෝග ප්‍රවේගය වගේ 2යි මූල 2 ගුණයක් තමයි මෙතනදී මෙයාට ලැබෙන ප්‍රවේගය වෙන්නේ. ඒක තමයි අපෙන් අහන්නේ. හරි. උත්තරේ වෙන්න ඕනේ මෙන්න මේක. හරි. මේක තමයි අදාළ පිළිතුර වෙන්න ඕනේ. රයිට්. ඔකත් ලියාගන්න. රයිට්. ඒත් එක්කම බලන්න ඒක දෙවෙනි කොටස. කිසියම් විශාල ස්කන්ධයක වියෝග ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට සමාන වීම සඳහා එම ස්කන්ධයට පැවතිය යුතු අගේ සඳහා ප්‍රකාශනය කාර්යස් වලින් ලබා ගන්න. වියෝග ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය c ට සමාන වෙන්න ඕනේ. හරි. එතකොට අපි දන්නවනේ වියෝග ප්‍රවේගය ve සමානයි 2යි gm බෙදීම r කියන එකේ මූලනේ ආව අපිට. හරි. ওই විදිහෙන් ආවේ. එතකොට මේ ve කියන එක ආලෝකයේ ප්‍රවේගයට සමාන වෙන්න ඕනේ. සඳහා මේ m ට ගන්න පුළුවන් අගයක් අහන්නේ. හරි. දෙපැත්තම වර්ග කරනවා c වර්ගය සමානයි 2යි gm බෙදීම r. එතකොට m සමානයි c වර්ගය r බෙදීම 2යි g කියලා එනවා. ඔක තමයි අදාළ උත්තරේ වෙන්නේ. හරි. m ට තියෙන්න ඕන අගේ. m ට තියෙන්න ඕන අගේ. 3 කියනවා ඉහත ස්කන්ධය අරය දීලා තියෙනවා. ස්කන්ධය අරය r ට අගයක් දීලා තියෙනවා 4 ගෙන 18යි කියලා. b දෙකේ දක්වත අවශ්‍යතාවය තෘප්ත කිරීම සඳහා ස්කන්ධයට පැවතිය යුතු අගය ගන්න කරන්න. හරි. g අගය දීලා තියෙනවා. r දීලා තියෙනවා. ආලෝකයේ ප්‍රවේගය දීලා තියෙනවා. ඔක්කොම දීලා තියෙනවා. m සඳහා අගය අහන්නේ. හරි. මේකට ආදේශ කරන්නයි තියෙන්නේ. හරි. තුන්වෙනි එකට. ඒක මම ආදේශ කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා හිතනවා. මොකද අගයන් ඔක්කොම දීලා තියෙනවා. 3 වැඩි කිරීම 18 කියන එකේ වර්ගය. හරි. අරය 7 වැඩි කිරීම 18යි කියලා දීලා තියෙනවා. බෙදීම 2යි d කියලා කියන්නේ 6.67 වැඩි කිරීම 10 රින් 11යි. රයිට්. ඕක සුළු කරන්න m ට අගයක් එයි එතකොට. හරි. සුළු කරාට පස්සේ m ට අගයක් එනවා 4.72 වැඩි කිරීම 10.35යි කියලා. 4.72 වැඩි කිරීම 10.35යි කිලෝග්‍රෑම් කියලා එනවා ස්කන්ධය අගයට. රයිට්. ඕකත් ලියා ගන්න. හරි. ඊට පස්සේ අපි යමු c කොටසට. ඕක ලියා ගන්න මුලින්ම. අද ළමයි එතකොට මේකේ මේ d කොටස තියෙන්නේ මේ ඒකක හා මානවල පොඩි කොටසක්. හරි. ඒක මම මෙතනදි සාකච්ඡා කරන්නේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨවට ඒක අදාළ නැති නිසා. හරි. මොකද මේකෙදී මේක එච්චර වැදගත් වෙන්නේ නැහැ. හරි. ඒකක හා මාන සම්බන්ධ කොටස තමයි d වල තියෙන්නේ. මම ඒක සාකච්ඡා කරන්නේ අපි c කොටස සාකච්ඡා කරන්න. හරි.
රයිට් C කොටස බලා ගන්න කියව ගන්න ප්‍රශ්න. හරි C කොටස කියන නූතන තාරකා විද්‍යාවේ බහුලව භාවිත වන කළු කුහර සංකල්පය ගොඩනැගී ඇත්තේ ඉහත B දෙකේ සඳහන් කරුණු මත පදනම් කරගනිමින් එනම් කිසියම් තාරකාව මුදාහරින ආලෝක කිරණයක ප්‍රවේගයේ වියෝග ප්‍රවේගය හෝ වියෝග ප්‍රවේගයට වඩා අඩු විටදී අදාළ තාරකාවේ මුදාහරින ආලෝක කිරණයම තාරකාවෙන් බාහිරට ගමන් නොකරයි. එනම් එවැනි තාරකාව රාත්‍රී ආසය අපිසින් නිරීක්ෂණය කරන ආකාරයට නිරීක්ෂණය කර නොහැක මේ කළු කුහරයක් ලෙස හඳුන්වයි. එනම් බාහිර සිට නිරීක්ෂණය කරන නිරීක්ෂකයෙකුට මෙවැනි තාරකාවක් කවට කුමක් සිදුවන්නේ යන්නත් ඒවට ආග්‍රහයෙන් ගමන් කරන්නේ නම් ඒද නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් නොලැබේ. මෙවැනි කළු කුහරයක වියෝග ප්‍රවේගයට ආලෝක ප්‍රවේගය සමාන වීමට තාරකාවට පැවතිය යුතු අරේ ස්වාසයිඩ් අරේ ලෙස හඳුන්වනවා. කිසියම් තාරකාවකට ඉහත අරේ ලබාගත හැකි නම් ඒ කළු කුහරයක් ලෙස හැසිරේ. දැනට සිදු කර ඇති අධ්‍යයනය මගින් අපගේ සිරපත මන්දාගිනේ මැදේ මේ ආකාරයට කළු කුහරයක් පවතින බව සොයාගෙන ඇත. මෙම කළු කුහරයට පෘථිවිය සිට ආලෝක වර්ෂ 25800ක දුරක් පවතී. එම කළු කුහරයේ ස්කන්ධය 5.4 ගෙන 1036 කිලෝග්‍රෑම් බව සොයාගෙන ඇත. රයිට් ඔක දීලා තියෙනවා. අදාළ සංකල්පය පැහැදිලි වෙයි ඔයාලට. කළු කුහරයක අරය ස්වාසයිඩ් අරේ පවතිනවා නම් ඒක අපිට බාහිරට නිරීක්ෂණය කරන්න බෑ. ඒ කළු කුහරයක් විදිහට හැසිරෙනවා. හරි. එතකොට ස්වාසයිඩ් අරේ කියලා කියන්නේ අපි අර ආලෝකයේ ප්‍රවේගය. හරි. ආලෝකයේ ප්‍රවේගයේ ආදේශ කරලා ගන්න එක ඇරේ. අන්නේ අරේ තමයි ස්වාසයිඩ් අරේ කියලා කියන්නේ. හරි. එතකොට අපිට ඒ ස්වාසයිඩ් අරේට වඩා අඩුයි නම් අපිට බාහිරව ඒක ආලෝකේ නිරීක්ෂණය කරන්න බෑ. හරි. නිරීක්ෂණය කරන්න බෑ. එතකොට පළවෙනි එක අහනවා අපගේ ශීරපත පන්දාගිනියේ මධ්‍ය පවතින කළු කුහරයේ ස්වාසයිඩ් අරේ ගන්න කරන්න. හරි. ස්වාසයිඩ් අරේ ගන්න කරන්න කියලා කියන්නේ එතකොට මේකේ දීලා තියෙනවා ගියන් කළු කුහරයේ ස්කන්ධය දීලා තියෙනවා. හරි. කළු කුහරයේ ස්කන්ධය දීලා තියෙන. එතකොට අපිට ස්වාසයිඩ් අරේ ගන්න කරන්න පුළුවන්. අර අපි කලින් ප්‍රශ්නේදී ගන්න කරපු ආලෝකයේ ප්‍රවේගය ආදේශ වල ගන්න කරපු සම්බන්ධතාවය භාවිත කරලා. හරි. එතකොට ස්වාසයිඩ් අරය RS කියලා ගත්තොත් RS සමානයි. එතකොට අපි සම්බන්ධතාවය ගත්තේ 2 එම්බදීම් C වර්ගය කියලා. හරි. C කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. රයිට්. එතකොට G කියලා කියන්නේ 6.67 10.31 වැඩි කිරීම 10.11යි. M කියන්නේ මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා 5.4යි 5.1036 කියලා. C කියන්නේ 3 වැඩි කිරීම 18යි ඒකේ වර්ගය. රයිට්. ඕක සුළු කරන්න. එතකොට ස්වාසයිඩ් අරේ සඳහා වටිනාකම ලැබෙනවා. හරි. ඔක සුළු කරාට පස්සේ එනවා 8 වැඩි කිරීම 19 කියලා. හරි. මීටර වලින්. රයිට්. 8 වැඩි කිරීම 19 කියලා එනවා මීටර වලින්. රයිට්. ඊට පස්සේ බලමු මේකේ දෙවෙනි එක සුදුසු ගණනය කිරීමක් මගින් අපජීවත් වන පෘථිවියේ මෙම කළු කුහරයේ ස්වාසයිඩ් අරේ තුල පවතින්නේද නැද්ද යන පෙන්වන්න. හරි. එතකොට අපජීවත් වන පෘථිවියේ ස්වාසයිඩ් අරේ තුල කියන්නේ අරේ ඇතුළේ තියෙනවා නම් හරි ඒක ගණනය කරන්න කියලා පෙන්වන්න කියලා තියෙනවා. හරි. බලමු. එතකොට ඒක අපිට හොයාගන්න පුළුවන්. මේක දීලා තියෙනවා කළු කුහරයට පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ 25800ක දුරක් පවතිනවා. හරි. එතකොට මේ දුර අපිට මීටර වලින් ගණනය කරන්න පුළුවන්. ආලෝක වර්ෂ වලින් දීලා තියෙන ආලෝක වර්ෂ වලින් දීලා තියෙන එක අපි තත්පර කරගන්න ඕන කාලය ඊට පස්සේ ආලෝක ප්‍රවේගයෙන් වැඩි කරන්න ඕන. හරි. ප්‍රවේගයෙන් වැඩි කරන්න ඕන. එතකොට අපිට දුර ගන්න පුළුවන්. වර්ෂයකට එතකොට දුර මම ගන්නම් කරේ දුර L කියලා ගත්තොත් L ගණනය කරන්න පුළුවන් ආලෝක වර්ෂ 25800යි. ඒ කියන්නේ 25800
තප්පර කරන්න ඕනේ. වර්ෂයකට තප්පර තියනවා කියනවා 3 වැඩි කිරීම 17ක්. ඔන්න තත්පර කරා. හරි. ඊට පස්සේ මේක ආලෝක ප්‍රවේගයෙන් වැඩි කරන්න ඕනේ. 3 වැඩි කිරීම 18යි. එතකොට එනවා අදාළ දුර පෘථිවියේ ඉඳලා අදාළ කළු කුහරයේ තියෙන දුර. හරි. තුඩාරේ සුළු කරාට පස්සේ ඔක ඇවිල්ලා තියෙනවා 2.3 වැඩි කිරීම 10 20යි කියලා. හරි. 2.3 වැඩි කිරීම 10 20යි. ඒකට කළු කුහරයේ මෙහෙම තියෙනවා නම් කළු කුහරයේ ස්වාසයිල් අරේ අපි ගණනය කරා කලින් මෙන්න මෙයාගේ ආවට වැඩි කිරීම 19යි. හරි. හැබැයි පෘථිවියේ තියෙන කළු කුහරයේ ඉඳලා මෙන්න මේ වගේ දුරකින් කියන්නේ 2.3 වැඩි කිරීම 10 20ක් කියන විශාල දුරකින් තමයි තියෙන පෘථිවිය මෙන්න මේ වගේ ස්ථානක තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්වාසයිල් අරේ ඇතුලේ නෙමෙයි පෘථිවිය තියෙන්නේ. පැහැදිලිනේ? ඇතුලේ නෙමෙයි තියෙන්නේ ඊට පිට තමයි තියෙන්නේ. රයිට්. අරේ තුල පවතින්නේද නැද්ද යන්න පෙන්වන්න කියලා තියෙන්නේ. තුල නෙමෙයි අරෙන් පිටතයි තියෙන්නේ. හරි. මේ විදිහට ගණනය කරලා පෙන්වුවා අපි. රයිට්. ඊට පස්සේ තුන්වෙනි ගහනවා එමගින් අදාළ කළු කුහරයේ නිපදවන ගැමා කිරණ වලට පෘථිවියට නිරාවරණය විය හැකිද යන්නේ හේතු සහිතව ප්‍රකාශ කරනවා. කළු කුහරය තුල නිපදවනවා ගැමා කිරණ. මේ ගැමා කිරණ කියලා කියන්නේ ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන විද්‍යුත් චුම්බක විකිරණ විශේෂය. එතකොට යාට මෙන්න මේ උපරිම ගමන් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ස්වාසයිල් අරේ තුල විතරයි. හරි. ස්වාසයිල් අරේ තුල විතරයි ඉතින් ඉවතර ගමන් කරන්න බෑ. හරි. ඒ කියන්නේ ඉවතර අපි වියෝග ප්‍රවේගය ගත්තේ ආලෝකයේ ප්‍රවේගය වියෝග ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට සමාන කරලා තමයි අපි ගත්තේ. ඒතකොට ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන කෙනෙකුට මෙන්න මේ ස්වාසයිල් අරෙන් ඉවතර ගමන් කරන්න බෑ. හරි. එතකොට අදාළ ගමා කිරණ වලට ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන නිසා යාට මෙන්න මේ කළු කුහරේ ස්වාසයිල් අරෙන් ඉවතර ගමන් කරන්න බෑ. ඒක නිසා පෘථිවියට නිරාවරණය වෙන්නේ නැහැ. පෘථිවිය නිරාවරණය වෙන්නේ නැහැ මෙන්න මේ ගමා කිරණ වලට. පරිවිලාවත් පෘථිවිය මෙන්න මේ ස්වාසයිල් අරේ තුල තිබුණා නම් අනිවාර්යයෙන්ම ගමා කිරණ වලට නිරාවරණය වෙනවා. හරි. ඒකට අහන්නේ මගින් අදාළ කළු කුහරේ නිපදවන ගමා කිරණ වලට පෘථිවිය නිරාවරණය විය හැකිද යන්න හේතු සහිතව ප්‍රකාශ කරන්න. නිරාවරණය විය නොහැකි එකට හේතුව පෘථිවිය පවතින්නේ කළු කුහරේ ස්වාසයිල් අරේ තුල නොවන නිසා. හරි. ස්වාසයිල් අරෙන් පිටත පවතින නිසා පෘථිවිය ගමා කිරණ වලට නිරාවරණය වෙන්නේ නැහැ. රයිට්. ඒක තමයි අදාළ පිළිතුර වෙන්නේ. ඊට පස්සේ D එකේ තියෙන්නේ මේ කළු කුහර කෘෂ්ණත්වය ආලෝකයේ වේගය සහ ගුරුත්වාකර්ෂණ නියතිය සම්බන්ධ කරගෙන හොකින් විකිරණය කියලා එකක්. හරි. ඒකේ මාන සහිත නියතිය දීලා තියෙනවා. T සඳහා සමීකරණයක් ගොඩනගන්න කියලා දීලා තියෙනවා. රයිට්. ගොඩනගන්න කියලා දීලා තියෙනවා. එතකොට ඒක T කියන එක රඳා පවතිනවා C G සහ M මත. හරි. C G සහ M මත රඳා පවතිනවා. M කියන්නේ කළු කුහරයේ ස්කන්ධය, G කියන්නේ ගුරුත්වාකර්ෂණ නියතය, C කියන්නේ ආලෝකයේ වේගය. ඕක මත T කියන එක රඳා පවතිනවා. එතකොට අපිට ඕනනම් මම මේක සුළු කරන්නේ නැහැ. මෙතන ඔයාලට සාමාන්‍යයෙන් අදහසක් දෙන්නම් කොහොමද ඒක හදන්නේ කියලා. හරි. දැන් මෙතන අපිට උෂ්ණත්වයේ මාන දීලා තිනවා. නමුත් උෂ්ණත්වයේ මාන අපිට සිලබස් එකේ නැති නිසා මේ වගේ ප්‍රශ්නයක් උෂ්ණත්වයේ මාන ලැබෙන්නේ නැහැ. හරි. එතකොට මම නිකන් ඔයාලට අදහසක් ගන්න දෙන්නම්. ඒතකොට T කියන එක රඳා පවතිනවලු CGM මත. C වල X, G වල Y සහ M වල Z මත. හරි. එතකොට නියතේ නෝලු මේක දීලා තියෙන්නේ h බෙදීම 8.5 k කියලා. ඔන්න ඔය විදිහට එනවා. හරි. ඒකට t වල මාන අපි θ කියලා ගත්තොත් එහෙම ඔන්න ඔය විදිහට t වල මාන θ කියලා ගත්තොත් එහෙම හරි. මේවට දාලා අපිට හදන්න පුළුවන්. හරි. h වල මාන ඔයාලා හොයාගන්න ඕනේ. k වල මාන හොයාගන්න ඕනේ. හරි. ඒතර ඔය මාන ආදේශ කළා හදන්න පුළුවන්. නමුත් මේක එච්චර වැදගත් වෙන්නේ නැහැ. හරි. වැදගත් වෙන ඔයාලට ඕන නම් try කරලා බලන්න පුළුවන්. හරි.
try කරලා බලන්න පුළුවන්. අනික මේක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයට සම්බන්ධ නැහැ. ඒක නිසා මේ වගේ කොටසක් බොහෝ දුරට ප්‍රශ්නයකට ලැබෙනවා අඩි හරි. right. ඒක නිසා මම මේක සාකච්ඡා කරන්න වැඩි කාලයක් ගන්නෙ නැහැ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. right. හරි ළමයි අපි ඊළඟට බලමු 9 වෙනි එකේ ඒ කොටස හරි 9 වෙනි එකේ ඒ කොටස. චුම්බක ශේෂ්ත්‍ර සම්බන්ධ ප්‍රශ්න තියෙන එක බලගන්න. ඒ කොටසේ සිම්පල් ඒ කොටසේ කියනවා පහත දක්වා ඇත්තේ චුම්බක ස්‍රාව ඝනත්වය B වන චුම්බක ශේෂ්ත්‍රයක L දිගති දණ්ඩක් V ප්‍රවේගයෙන් චලිත වන අවස්ථාවයි. මෙහි දණ්ඩේ දෙකළවර ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය සඳහා ප්‍රකාශනය පැරඩේගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ නියමයේ භාවිතයෙන් ගොඩ ගන්න. හරි. ඒතකොට පැරඩේගේ විද්‍යුත් ප්‍රේරණ නියමයේ සම්බන්ධයෙන් කියන්නේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය සමාන වෙනවා කියලා කියනවා චුම්බක ස්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. හරි. චුම්බක ස්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. ඩෙල්ටා යි බෙදීම ඩෙල්ටා ටීට. ඕකනේ කියන්නේ. එතකොට අපි දන්නවා E සමානයි ෂයි සමානයි BA කියලා අපි සම්බන්ධතාවයක් දන්නවා. හරි. B කියන්නේ චුම්බක ස්‍රාව ඝනත්වය කියන්නේ චුම්බක රේඛා කැපෙන වර්ගඵලය. හරි. එතකොට BA බෙදීම T කියලා ලියන්න පුළුවන්. right. හරි. එතකොට දැන් මෙයා මේ විදිහට තලයේ තුලට තියෙන චුම්බක ශේෂ්ත්‍රය L දිගති දණ්ඩ මේ විදිහට V ප්‍රවේගයෙන් චලනය වෙනකොට ළමයි අද සිම්පල් T කියලා කාලයකදී මෙයා මෙන්න මේ දණ්ඩ දිගේල් හරි මෙන්න මේ දුර x කියලා ගන්න. මෙයා සිම්පල් T කාලයකදී මෙයා චලනය වෙන දුර x. එතකොට මෙයා මෙන්න මේ වගේ තැනකට එනවා. හරිද? right. එතකොට මෙයා කැපිලා තියෙන වර්ගඵලය චුම්බක බල රේඛා කැපිලා තියෙන වර්ගඵලය කියන්නේ මෙන්න මේ වර්ගඵලයට. මේ වර්ගඵලය අපිට ලිවිය හැකි. හරිද? මේ වර්ගඵලය ලිවිය හැකි මෙන්න මේ x වැඩි කිරීම මෙන්න මේ L කියලා. x අපිට ලියන්න පුළුවන් මෙයාගේ ප්‍රවේගය වැඩි කිරීම කාලය කියලා. හරිද? ප්‍රවේගය වැඩි කිරීම කාලය. ඒ සමානයි එතකොට vt L කියලා ලියන්න පුළුවන්. x කියන්නේ ප්‍රවේගය වැඩි කිරීම කාලය. එතකොට වැඩි කිරීම දිග. ඔය විදිහට ලියන්න පුළුවන්. එතකොට ওই ප්‍රකාශනය භාවිතා කරලා E සමානයි V වැඩි කිරීම A සමානයි vt L කියලා ලියන්න පුළුවන්. බෙදීම t ට සුළු වෙලා යනවා. E සමානයි B BL කියලා එනවා ප්‍රකාශනය. සාමාන්‍යයෙන් අපි යෝග E සමානයි BLV කියලා ලියනවා. හරි. මේක අපි තියරි ඉගෙන ගද්දි මෙන්න මේක ඔප්පු කරනවා. හරි. ඔප්පු කරන. ඒකට ඔයාලගෙන් අහලා තියෙන්නේ එන්නේ කොටස තමයි පළවෙනි එකේදී අහලා තියෙන්නේ. මේක ඔයාලට ඔප්පු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. right. හරි. මේක ලියා ගන්න අවශ්‍යයි. right. ඒත් එක්කම අපි දැන් තමයි ප්‍රශ්නෙට හරියට යන්නේ. දෙවෙනි එකට යමු. දෙවෙනි එක ඔයාලට රූප සටහනක් දීලා තියෙනවා. හරි. ඔක ලියා ගන්න ඔයාලා මුලින්ම. දෙවෙනි එකේ දීලා තියෙනවා රූප සටහනක්. හරි. මෙන්න මේ විදිහට ඉහත රූපේ පෙන්වා ඇත්තේ ABC හා DEF දඬු තිරස්ස තබා ඇති අතර එම දඬු වල විද්‍යුත් ප්‍රතිරෝධය නොගිනි හැකි තරම් කොඩයිලු ප්‍රතිරෝධයක් නැල්ලු. මෙම දඬු වල AD කෙළවර ප්‍රතිරෝධ සම්බන්ධ කර ඇත. ඒක දීලා තියෙනවා රූප සටහනේ. මෙම පද්ධතියට ලම්බකව සිරස්ස පහළට ස්‍රාව ඝනත්වය 5ට x ලාව චුම්බක ශේෂ්ත්‍රය පවත්වා ගනී. රූපයේ දක්වා ඇති ආකාරයට සෙන්ටිමීටර් 40ක් දිග PQ සන්නායක දඬු 20ක් ms ඍණයක ප්‍රවේගයෙන් දකුණට චලනය කරන්නේ මෙම දණ්ඩේ ප්‍රතිරෝධය උම් 10යි කියලා දීලා තියෙනවා. කියන්නේ PQ දණ්ඩේ ප්‍රතිරෝධය. හරි. එතකොට මේ විදිහට දීලා තියෙන්නේ මොන විදිහට දඬු දෙකක් තියෙනවා. right. මේක ABC දණ්ඩනේ. මේක ABC දණ්ඩ. මේක DEF දණ්ඩ. මොන විදිහට තමයි දීලා තියෙන්නේ. හරිද? right. ඊට පස්සේ මේ විදිහට ප්‍රතිරෝධ සම්බන්ධ කරලා තියෙනවා. මෙතන 4යි ඕම්.
මෙතන 24යි 8යි කියලා. මෙතන 24යි ඕම්. මෙතන 8යි ඕම් සහ මෙතන 4යි ඕම්. ඊට පස්සේ මෙතන තමයි PQ දණ්ඩ සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. PQ දණ්ඩ. එයාගේ දිග සමයි සෙන්ටිමීටර් 20යි කියන්නේ එයාගේ ප්‍රතිරෝධය නෑ සෙන්ටිමීටර් 40යි. එයාගේ දිග සෙන්ටිමීටර් 40යි. ප්‍රතිරෝධය 10යි ඕම් කියලා දීලා තියෙනවා. හරි. ওই විදිහට දත්ත දීලා තියෙනවා. තලයේ තුලටයිලු චුම්බක ක්ෂේත්‍රය පිහිටන්නේ. මේ හැමතැනම. ওই විදිහට හරි. රයිට් අපි බලමු දැන් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. මේකම ඉක්මනින් සාකච්ඡා කරනවා. හරි. වැඩි කාලයක් ගන්නෑ. PQ දණ්ඩ හිත දක්වා ඇති ප්‍රවේගයෙන් චලනය කරන විටදී 4 ඕම් ප්‍රතිරෝධය හා 8 ඕම් ප්‍රතිරෝධය හරහා ගලායන විද්‍යුත් ධාරා ගණනය කරන්න. එතකොට මෙයා මේ විදිහට චලනය කරනලු 20 ms ඍණයකින්. මෙයා මේ පැත්තට චලනය කරද්දී අපි දන්නවා විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් මෙයාගේ විද්‍යුත්කාමක බලයක් ප්‍රේරණය වෙනවා. තලයේ දකුණත් නිමි වයි දකුණත් තලයේ තුල චුම්බක ක්ෂේත්‍රය පවතින මෙයා චලනය කරන්නේ මේ පැත්තට. එන සිරස් ඉහළට PQ දිහාට දෙසට විද්‍යුත්කාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒ කියන්නේ කෝෂයක් නිර්මාණය වෙනවා මේ පැත්තට ඔන්න ඔය විදිහට. ඒ විද්‍යුත්කාමක බලය අපිට ගණනය කරන්න පුළුවන්. අර BLD සම්බන්ධතාවය භාවිතා කරලා. හරි. E සමානයි BLV අනුව T කියලා කියන්නේ 5යි L කියලා කියන්නේ මෙයාගේ 40යි කියන්නේ 0.4යි මීටර වලින් V කියලා කියන්නේ චලනය වෙන්නේ 20යි. හරි එතකොට එනවා වෝල්ට් 40යි කියලා. පස්සාරක් 20යි 100 කියන්නේ 40. වෝල්ට් 40යි කියලා එනවා. හරි. වෝල්ට් 40 විද්‍යුත්කාමක බලය. රයිට්. එතකොට දැන් විද්‍යුත්කාමක බලය හොයාගත්තා මෙතන වෝල්ට් 40යි කියලා ප්‍රේරණය වෙනවා. දැන් මේ පැත්තේ සංවෘත නැහැනේ පරිපථය. ඒතකොට මේ පරිපථය අපිට අදාළ වෙන්නේ නැහැ. එතන මෙන්න මේ පරිපථය තමයි ක්‍රියාත්මක වෙන්නේ ධාරාව ගමන් කරන්න. ওই පරිපථයම වෙන මෙන්දොත් මේ විදිහට අපිට අඳින්න පුළුවන්. මෙතන අපි සමග ප්‍රතිරෝධය හොයාගන්න ඕනේ. ඔන්න විදිහට මෙතන වෝල්ට් 40යි. ඒ දණ්ඩේ ප්‍රතිරෝධය දීලා තියෙන ඕම් 10යි කියලා අපි දන්නවා. එතන මෙතන ප්‍රතිරෝධය හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධ තුනේ සමග ප්‍රතිරෝධය. හරි. සමග ප්‍රතිරෝධය අපිට හොයන්න පුළුවන් 4 දන සමග ප්‍රතිරෝධය සමානයි 4 දන මෙන්න මේ ප්‍රතිරෝධ දෙකේ. හරි. මේ ප්‍රතිරෝධය සමාන්තරගතයි. ඒ කියන්නේ ප්‍රතිරෝධ දෙක සමාන්තරගත නම් හොයන්නේ 8 වැඩි කිරීම 24 බෙදීම 8 තන 24. ප්‍රතිරෝධ දෙකේ ගුණිතය බෙදීම ප්‍රතිරෝධ දෙක එකතු 8 ධන 24 කියන්නේ 32යි. හරි. එතකොට මෙතන 8 1යි 8 4යි 4 24 4 බෙදා 6 6 4 10යි. R සමානයි ඕම් 10යි කියලා එනවා. මෙතන සමක ප්‍රතිරෝධයත් එතකොට 10යි. හරි. එතකොට 10 10 20යි. તો කර්චොෆ් දැම්මහම 40 සමානයි I වාරයක් මේ 10 ධන 10යි. කිරීම 20. I සමානයි 40 බෙදීම 20 කියන්නේ 2යි ඇම්පියර කියලා එනවා. හරි. ඇම්පියර් 2යි කියලා එනවා. අදාළ ධාරාව වෙන්නේ ඇම්පියර් 2යි. ඒතකොට මේ තුලින් ගමන් කරන්නේ ඇම්පියර් 2ක ධාරාව. රයිට්. ඕක ලියා ගන්න මුලින්. රයිට්. ඒත් එක්කම බලාගන්න. පීකුණින් සාකච්ඡා කරමු මේක අවසන් ප්‍රශ්නය. ඒ කියන්නේ අපි මේකෙදි සාකච්ඡා කරන අවසන් ප්‍රශ්නේ හින්දා රෙඩි. ඊට පස්සේ දෙවෙනි එක කියනවා PQ දණ්ඩේ හේතු ප්‍රවේගී පවත්වාගෙන යාම සඳහා යමත කාර්ය කළ යුතු ශීඝ්‍රතාවය ගණනය කරන්න. PQ මේ පැත්තට චලනය කරන්න අපි කාර්යයක් කරන්න ඕනේ. ඒකට හේතුව වෙන්නේ දැන් මෙයා මේ පැත්තට චලනය කරද්දී මෙයාගේ සිරස් ඉහළට PQ දෙසට ධාරාව ගමන් කරන නිසා අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රය තුළ ධාරාව ගමන් කරන කම්බිය චලනය කරද්දී මත බලයක් ඇති වෙනවා. අපි බලය ඇති වෙන දිශාව හොයන්න පවත්වීමේ භාවිතා කරනවා. ධාරාව ගමන් කරන්නේ ඉහළට තලයේ තුලට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා නම් මේ චලනය වෙන දිශාවට විරුද්ධ දිශාවට කියන්නේ මේ වම් පැත්තට බලයක් ඇති වෙනවා. හරි. මේ පැත්තට බලයක් ඇති වෙනවා. ඒතර මේ බලය මැඩපවත්තන්න අපිට සමාන බලයක් ඊට විරුද්ධව දාන්න ඕනේ. ඒතර බලයට සමාන බලයක් විරුද්ධව දාන්න ඕනේ. හරි. එතකොට අපෙන් අහන්නේ කළ යුතු කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය අපි දන්න බලය වැඩි කිරීම යා ගමන් කරන ප්‍රවේගය. හරි. රයිට්. FV P සමාන FV අපි දන්නවා. රයිට්. දෙවෙනි එක P සමාන FV. F කියන්නේ බලය අපි දන්න BIL කියන සම්බන්ධතාවය හොයන්න දන්නවා.
වැඩි කිරීම v. ඒකට අගයෙන් ආදේශ කරන්න b කියන්නේ 5යි. i කියන්නේ අපි හොයාගත්ත 2යි. l කියන්නේ මෙයාගේ දිග 0.4යි. b කියන්නේ 20යි. right ඔය විදිහට ගණනය කරන්න පුළුවන් p. right p ගණනය කරන්න. p ගණනය කරාට පස්සේ ඔයාලට ලැබෙයි 80යි වොට් කියලා. වොට් 80යි කියලා ලැබෙනවා අදාළ ක්ෂමතාවය. ඔන්න ඔය ක්ෂමතාවයෙන් කාර්යයක් කරන්න ඕනේ. එතකොට මෙයාව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය කරන්න පුළුවන්. right ඊට පස්සේ අපි බලමු එනයින් පද්ධතිය ප්‍රතිරෝධවල සිදුවන තාප උත්සර්ජනය සඳහා ගැන නිර්මාණය කරන්න. එතකොට මේ අපි පද්ධතිය මත කරන කාර්යය මොකද වෙන්නේ? අපි කරන කාර්යය මෙයාගේ තාප ශක්තිය බවටපත් වෙනවා. තාප ශක්තිය බවට කියන්නේ විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවටපත් වෙනවා. right කාර්ය කරන නිසා විද්‍යුත් ඇති වෙන්නේ. විද්‍යුත් චුම්බක බලය ප්‍රේරණය වෙන්නේ. හරි එතකොට විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් විද්‍යුත් ගමක බලය ප්‍රේරණය වෙන්නේ අපි කාර්ය කරන නිසා. ඒ කරන කාර්ය විද්‍යුත් ශක්තිය බවටපත් වෙන අවසානයේදී විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවටපත් වෙනවා. හරි සම්පූර්ණයෙන්ම right එතකොට එනයින් පද්ධතිය ප්‍රතිරෝධවල සිදුවන තාප උත්සර්ජනය සඳහා ගැන නිර්මාණය කරන්න. තාප උත්සර්ජනය වෙන්නේ එතකොට වොට් 80ක ශීඝ්‍රතාවයක. හරි වොට් 80ක ශීඝ්‍රතාවයකින්ම තමයි තාපය උත්සර්ජනය වෙන්නේ. right ඒකට පිළිතුරු වෙන්නේ තාප උත්සර්ජනයත් වොට් 80යි. හරි අපි බාහිරින් කරන කාර්ය සම්පූර්ණයෙන්ම තාපය බවට පත් වෙන විද්‍යුත් ශක්තිය බවට පත් වෙලා ඊට පස්සේ තාප ශක්තිය බවට පත් වෙනවා. right ඒකට ඒක තුන්වෙනි එකට උත්තරය වෙන්නේ 80යි. right ඕක ලියා ගන්න මුලින්ම ඊට පස්සේ අපි යමු C කොටසට. right අපි බලමු C එක ඉක්මනට. C කොටස මොකද්ද කියන්නේ? පසුව ඉහත පද්ධතිය සෙන්ටිමීටර් 20 අධික ප්‍රතිරෝධයේ පහ යොමු RS දණ්ඩ පහත රූපයේ පරිදි නිශ්චලව තබයි. මෙතෙන්ද RS කියලා තව දණ්ඩක් සෙට් කරනවලු. එයාගේ දිග සෙන්ටිමීටර් 10යිලු. 10නේ. නෑ 20 සෙන්ටිමීටර් 20යි දිග. ප්‍රතිරෝධය ඕම් 5යි කියලා කියනවා. හරි. සම්බන්ධ කරනවලු. එතකොට RS එයා නිශ්චලවලු තියෙනවා. ඔන්න එක තන්දරේ කියනවා. හරිද? ඒතකොට දැන් මේ අගයන් වෙනස් වෙනවා. හරිද බලන්න. එතකොට බලමු අපි මොකද්ද අහන්නේ කියලා. right දැන් PQ දණ්ඩ B එකෙහි දක්වූ ආකාරයට 20 ms ශ්‍රේණියක නියත ප්‍රවේගයෙන් දකුණු දිශාවට චලනය කරනවලු. 4 ohm ප්‍රතිරෝධය තුළින් ගමන් කරන විද්‍යුත් ධාරාව ආරම්භක මොහොතේදී RS තුළින් ගමන් කරන විද්‍යුත් ධාරාව ගණනය කරනවා. right එතකොට මෙයා මේ පැත්තට මේ විදිහට චලනය කරනවලු. හරි දැන් කලින් අවස්ථාවේදී නම් මෙන්න මේ දණ්ඩ RS දණ්ඩ තිබුණ නැති නිසා මේ පැත්තට විද්‍යුත් ධාරාව ගමන් කරේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී එහෙම වෙන්නේ නැහැ. දෙපැත්තටම විද්‍යුත් ධාරාව බෙදලායි ගමන් කරන්නේ. right ඕක මම වෙනම පරිපතයක් විදිහට ඇඳුත් එහෙම දැන් දෙපැත්තටම ගමන් කරනවා. මේ පැත්තේ RS තුලිමුත් යම් කිසි ප්‍රතිරෝධයක් තියෙන නිසා ගමන් කරනවා. මේ පැත්තට අපිට සමක ප්‍රතිරෝධය කලින් ආවේ කීයද? 10 ohm නේ. මේ පැත්තේ 10 ohm ආවා. ඒතර 4 ohm තුලින් ගමන් කරන ධාරාව කියන්නේ මෙන්න මේ සමක ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාවම තමයි. හරි. ඒතකොට මෙතන 46 වෝල්ට් කියලා ආවේ. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ohm 10 කියලා තියෙනවා. හරි. එතකොට මෙයාගේ ප්‍රතිරෝධය 5 ohm මේ දණ්ඩේ. හරිද? ඔයාලට පැහැදිලි දැන් මේක තුලින් යම්කිසි ධාරාවක් ගමන් කරොත් කෝෂයෙන් ඉවතට හරි කෝෂයෙන් ඉවතට ධාරාවක් ගමන් කරොත් මේ පැත්තේ ohm 10 මේ පැත්තේ ohm 5 නිසා මේ ධාරාව බෙදලා ගමන් කරනවා. ගමන් කරන්නේ ප්‍රතිරෝධවල අනුපාතයට හරි අනුපාතයට ගමන් කරනවා. හැබැයි වැඩි ප්‍රතිරෝධය තුලින් ගන්න අඩු ධාරාව. හරි ඒ අනුව දැන් මේක 1:2 අනුපාතයේ තියෙන නිසා මේ ගමන් කරන ධාරාව 3යි කියලා ගත්තොත් අපිට හරි අපිට මම කියන්නේ මේ ලේසි විදිහට මම හදන්නේ අපිට ධාරාව සලවුණු කරගන්න ලේසි විදිහට මේ විදිහට 3යි කියලා හිතුවොත් ගමන් කරන ධාරාව 3යි 3ට බෙදලා i වලින් දෙකක් ගමන් කරනවා මේ පැත්තට. ඒ අඩු ප්‍රතිරෝධය තුලින් වැඩි ධාරාවක් ගමන් කරන ඉතුරු i කියන ධාරාව මේ පැත්තට ගමන් කරනවා. ඔය විදිහට තමයි ගමන් කරන්නේ. පැහැදිලිනේ? එතකොට දෙකට එක අනුපාතයෙන් ගමන් කරන ධාරාව. හැබැයි වැඩි ප්‍රතිරෝධය තුලින් අඩු ධාරාවක් ගමන් කරන්න අඩු ප්‍රතිරෝධය තුලින් වැඩි ධාරාව. හරි මේව ධාරා විද්‍යුතය ඉගෙන ගන්නවා. හරි.
එතකොට ওই විදිහට ගමන් කරන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් කර්චොප් නියම දාන්න පුළුවන්. මේ පැත්තට දැම්මොත් එහෙම 40 සමානයි 3යි වැඩි කිරීම 10යි දන්න මේ පැත්තයි වැඩි කිරීම 10යි. හරි. එතකොට 40 සමානයි 30 ධන 10 කියන්නේ 40යි I සමානයි 1 ඇම්පියර්. හරි. එතකොට I ධාරාව තමයි ඕම් 10 තුලින් ගමන් කරන්නේ. ඒ කියන්නේ මේ 4 ඕම් තුලින් ගමන් කරන්නේ I ධාරාව. හරි. ඒතර ගමන් කරන ධාරාව වෙන්නේ ඇම්පියර් 1යි. හරි. ඔය විදිහට ගන්න කරන්න පුළුවන්. රයිට්. ඔබලියා ගන්න අවශ්‍ය නැහැ. අපි ඊළඟ එකත් බලමු. රයිට්. දෙවෙනි එක කියනවා RS තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව හේතුවෙන් කියන්නේ මෙන්න මේ RS තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව හේතුවෙන් මෙම දණ්ඩ මත චුම්බක බලයක් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රතිඵලයෙන් ලෙස එම දණ්ඩට චලිත වේ. මේ විට එම දණ්ඩ මගින් චුම්බක බල රේඛා ඡේදනය කරන බැවින් ඒ තුල විද්‍යුත් ගාමක බලයක් ගොඩනැගේ PQ දණ්ඩ තවදුරටත් දකුණු දිශාවට 20 ms ශ්‍රේණි ප්‍රවේගයෙන් චලිත කරන විටදී RS දණ්ඩේ ප්‍රවේගයේ V1 අවස්ථාවක ඒ තුරු ගොඩනැගෙන විද්‍යුත් ප්‍රතිගාමක බලය S නම් ඒ තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව සඳහා ප්‍රකාශන කී ඇසුරෙන් ගොඩනගයි. රයිට්. ඔයාලා දන්නවා මේ තුලින් දැන් මේ පහළට විද්‍යුත් ධාරාව ගමන් කරන නිසා එයා මත බලයක් ඇති වෙනවනේ. ඇති වෙන බලය ඇති වෙන දිශාවකට හිවැකි පහළට වමන් නීමේ දාලා පහළට ඇති වෙන තල්ලිතුරු චුම්බක ක්ෂේත්‍රයේ බලය මේ පැත්තට. බලය මේ පැත්තට කියලා කියන්නේ. හරිද? එයත් මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරනවා. චලනය වෙනවා. හරි. චලනය වෙද්දී මෙයත් මේ පැත්තට චලනය වෙද්දී මේ පැත්තට විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා නම් මෙයත් මේ පැත්තට චලනය වෙද්දී මේ පැත්තට විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. ඒතකොට මේ පැත්තට විද්‍යුත් ගාමක බලය මෙහා විරුද්ධව තියෙන්නේ ප්‍රතිවිද්‍යුත් ගාමක බලය බවට පත් වෙනවා. හරි. ඒ ඇති වෙන විද්‍යුත් ගාමක බලය E කියලා ගත්තොත් එහෙම E සඳහා නෙමෙයි. එතකොට මේ තුලින් ගමන් කර ධාරාව සඳහා ප්‍රකාශනයක් තමයි ගන්න කියලා තියෙන්නේ. E ඇසුරින්. හරි. E ඇසුරින් ගොඩනගන්න කියලා තියෙනවා. රයිට්. එතකොට මට මේකෙදි මේක මම මකන්නම් වෙනම පරිපතයක් මට අඳින්න පුළුවන් මේ විදිහට. මෙයාගේ මෙන්න මේ පැත්තටයි ඇති වෙන්නේ E කියලා. හතරයි ඕම් මෙයාගේ 10යි ඕම් මෙයාගේ 5යි ඕම් ඔය විදිහට තමයි තියෙන්නේ. හරිද? රයිට්. එතකොට මේකෙදි මෙතන වෙනස් වෙන්නේ නැහැ 40යි වෝල්ට්මයි. මෙයා මේ පැත්තට චලනය වෙන නිසා මේ E. හරි. එතකොට දැන් අපිට කලින් වගේ බෙදන්න බෑ අනුපාතයට. හරි. මේකෙන් I ධාරාවක් ඉවතට ගමන් කරනවා කියලා සැලකුවොත් මේ පැත්තට I dash කියලා ධාරාවක් ගමන් කරොත් මේ පැත්තට යන්නේ I ඍණ I dash. හරි. ඒත් මේ I dash සඳහා ප්‍රකාශනයක් තමයි අපෙන් අහන්නේ E ඇසුරෙන්. E ඇසුරෙන් අහන්නේ. ඒත් අපි මේ අවස්ථා දෙකට කෝචොක් භාවිතා කළොත් එහෙම මේ පැත්තට භාවිතා කළොත් හරි 40 සමානයි I වැඩි කිරීම 10 ධන. හරිද? I ඍණ I dash වාරයක් 4 කියලා ගන්න පුළුවන්. ওই විදිහට ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊට පස්සේ මේ පැත්තටත් අපි තානවා. හරි. ඔක ඕනනම් සුළු කරන්න පුළුවන්. 40 සමානයි 10යි ධන 4යි ඍණ 4යි dash කියලා. හරිද? හතලිය සමානයි 14යි I ඍණ 4යි I dash. හරි. දෙකෙන් බෙදුවොත් සමානයි 7යි I ඍණ 2යි I dash කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට I ට ඕනනම් මම සුළු කරලා ගන්නවා. මොකද අපිට I අවශ්‍ය වෙනවා ඊළඟට. I සමානයි 20 ධන 2යි I dash බෙදීම 7 කියලා ඔය විදිහට ගන්න පුළුවන්. 20 ධන 2යි I dash බෙදීම 7 කියලා ගන්න පුළුවන්. හරි. රයිට්. මෙතනදී මට පොඩි වැරදීමක් වුණා ළමයි. මෙතනද ඕම් 4 මං ගත්තේ. හැබැයි 4 නෙමෙයි ඕම් 10ක් වෙන්න ඕනේ. හරි.
රයිට් හරි. මෙතන ඕම් 10ක් වෙන්න ඕන. මොකද සමක ප්‍රතිරෝධය අපිට ආවේ 10. ඒක මට වැරදුනා. රයිට්. එතකොට ඕම් 10 වෙන්න ඕනේ. මේක 10න් වැඩි වෙන්න ඕනේ. එතකොට 40 සමානයි 10යි ධන 10යි ඍණ 10යි i dash. හරි. එතකොට 40 සමානයි 20යි i ඍණ 10යි i dash. හරි. එතකොට මෙතන 20යි i සමානයි 40 ධන 10යි i dash. i සමානයි 40 ධන 10යි i dash බෙදීම 20 කියලා ගන්න පුළුවන්. ඔය විදිහට ගන්න පුළුවන් i. හරි. ඊට පස්සේ අපි මේ පැත්තට කර්චොප් දැම්මොත් එහෙම හරි. ඔය පැත්තට කර්චොප් ඔය විදිහටම දැම්ම හැකි. 40 ඍණ e. හරි. 40 ඍණ e සමානයි මේ පැත්තට 40 මේ පැත්තට ඉන්නේ 40 ඍණ e සමානයි i වැඩි කිරීම 10 ධන හරි i dash වැඩි කිරීම 5. එතකොට මේ i කියන එකට ඕන නම් අපිට මෙන්න මේ ප්‍රකාශනය ආදේශ කරන්න පුළුවන්. i කියන එකට මේ ප්‍රකාශනය ආදේශ කරන්න පුළුවන්. 40 ඍණ e සමානයි i කියන්නේ 40 ධන 10යි i dash බෙදීම 20යි. වැඩි කිරීම 10 ධන i dash වැඩි කිරීම 5යි. හරි. ඔන්න ඕක සුළු කරලා අපිට i dash සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරි. ඕක සුළු කරාම i dash සඳහා ප්‍රකාශනයක් විදිහට අවසානයට එනවා. හරිද? i dash සමානයි 40 ඍණ 2i බෙදීම 15 කියලා. 40 ඍණ ඕක තමයි අවසාන උත්තරේ විදිහට එන්නේ. හරි. මේක සුළු කරන්න. මේක සුළු කරාට පස්සේ මේ උත්තරය අවසානට එනවා. හරි. 40 ඍණ 2i බෙදීම 15. රයිට්. ඔන්න ඔය විදිහට. ඔක ලියා ගන්න මුලින්ම. හරි ළමයි ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම බලන්න. ඒකේ කියනවා ඉහත ප්‍රකාශයේ භාවිතා කර RS දණ්ඩ එක්තරා අවස්ථාවකදී නියත ප්‍රවේගය ලබා ගන්නා බව පෙන්වා එම අවස්ථාවේදී තුල ගොඩනැගෙන විද්‍යුත් ප්‍රතිගාමක බලයත් එම අවස්ථාවේදී දණ්ඩේ ප්‍රවේගයත් ගණනය කරන්න. එක්තරා අවස්ථාවකදී මෙන්න මේ E කියන අගේ අපි වැඩි වෙනවා කාලයත් එක්ක වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී මෙන්න මේ කියන I dash කියන ධාරාව ශුන්‍ය වෙනවා. හරි. I dash කියන ධාරාව ශුන්‍ය වෙනවා. එතකොට මෙයා නියත ප්‍රවේගයක් ලබා ගන්නවා. I dash කියන ධාරාව ශුන්‍ය වුණා කියන්නේ මෙයාගේ මත සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙන්නේ නැහැ. එතකොට එයා නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා. හරිද? හරි. ඒ නියත ප්‍රවේගයේ ගමන් කරන ප්‍රවේගය අපිට හොයාගන්න කලින් අපි I dash ශුන්‍ය අවස්ථාවේදී E යගේ හොයාගන්න ඕනේ මේ ප්‍රකාශනය භාවිතා කරලා. හරි. ඒක වහන්නේ මේ විදිහට. ඒතර අපිට ප්‍රවේගය හොයන්න පුළුවන්. හරි. I dash ශුන්‍යයි කියලා කියන්නේ I dash සමානයිනේ 40 ඍණ 2i බෙදීම 15ට. ඒතකොට 15i I dash කියලාම ගන්න පුළුවන්. 15i I dash සමාන 40 ඍණ 2. I dash ශුන්‍යයි කියන්නේ මේ පැත්තම බිඳුවයි. එතකොට 40 ඍණ 2i සමානයි බිඳුවයි. 40 සමානයි 2i එතකොට. e සමානයි 20යි වෝල්ට් එනවා. හරි. එතකොට ප්‍රතිවිද්‍යුත් ගාමක බලය වෙන්නේ වෝල්ට් 20යි. හරිද? එතකොට අපි දන්නවා e සමානයි BLV අනුව B හොයාගන්න පුළුවන්. 20 සමානයි B5මයි L කියලා කියන්නේ යාගේ දිග 0.2යිනේ 20යිනේ මීටර. ඒ කියන්නේ 0.2යිනේ V. හරි. එතකොට V හොයන්න පුළුවන්. ඔක සුළු කරන්න V එනවා. හරිද? ඔක සුළු කරාම V එනවා 20i ms ඍණ 1 කියලා. 20i ms ඍණ 1 කියලා එනවා අදාළ ප්‍රවේගය. රයිට්. පැහැදිලිද? රයිට්. ඊළඟ එක බලන්න. D කොටස. D කොටස ළමයි තියෙන්නේ මම ඒක බලමු. D කොටස ඉහත C දක්වා ඇති පද්ධතිය PQ දකුණු දිශාවට 20ක් ms ඍණ ප්‍රවේගයෙන් චලිත කරන විටදී RS වම් දිශාවට 10 ms ඍණ ප්‍රවේගයෙන් චලිත කරන්නේ නම් 4 යොම් ප්‍රතිරෝධය හරහා ගමන් කරන විද්‍යුත් ධාරාව ගණනය කරන්න කියලා. මම මේකේ වෙන සිද්ධිය පැහැදිලි කරන්නම්. කරලා අවසානට ධාරාව සඳහා එන උත්තරය ඔයාලට දෙන්නම්. ඔයාලා ඒක හදලා ඒ උත්තරේ ගන්න උත්සාහ කරන්න. හරි. ඒකේ වෙන්නේ මෙහෙමයි. දැන් මෙයා මේ අවස්ථාවේදී කියන්නේ මෙයා
වමට චලනය කරනවලු. හරි. සරි. මෙයා දකුණට මෙයා වමට. මෙයා දකුණට චලනය කරලා අපි දන්නවා විදුලත් ගමක වල Q දිශාවට ඇති වෙනවා. කෝෂය මේ පැත්තට ඇති වෙනවා. එතකොට දැන් මෙයා දකුණු දිශාවට චලනය කරද්දී තමයි කෝෂය RS දිශාවට ඇති වුනේ. එතකොට ප්‍රතිවිද්‍යුත් ගමක බලයක් ඇති වුණා. නමුත් දැන් කියන්නේ මෙයා වම් පැත්තට චලනය කරනවා. එතකොට වම් පැත්තට චලනය කරනවා නම් දකුණු අන්දමේ භාවිතකරු තලයේ දුරට චුම්බක ක්ෂේත්‍රය මෙයා චලනය කරන්නේ මේ පැත්තට. පහළටයි. එතකොට SR දිශාවටයි කෝෂය ඇති වෙන්නේ. එහෙම නැත්නම් විද්‍යුත් ගමක බලයක් ප්‍රේරණය වෙන්නේ. එතකොට මෙයා මේ පැත්තට, මෙයා මේ පැත්තට. ඒතකොට අපිට පරිපථය අඳුත් එහෙම මේ විදිහට අඳින්න පුළුවන්. හරි. පරිපථය ඒ අවස්ථාවේ අඳුම් මේ විදිහට එන්නේ. මෙතන කෝෂයක් තියෙනවා. මෙතන ඇති වෙන විද්‍යුත් ගමක බලය පහළටයි ඇති වෙන්නේ. කලින් අවස්ථාවේ ඉහළට ඇති වුණේ දැන් පහළට ඇති. මෙතන 10 යෝම් තියෙනවා. මෙතන 10 යෝම් තියෙනවා. මෙතන 40 වෝල්ට් කොහොමද තියෙනවා. මෙයාගේ හරි කියනවා දැන් මෙයා 10 ms ඍණ එක ප්‍රවේගයෙන් ලුවන් පැත්තට චලනය කරන්නේ. හරි. ඒකට අපිට BLV දාලා හොයාගන්න පුළුවන් විද්‍යුත් ගාමක බලය. හැබැයි මේ විද්‍යුත් ගාමක බලය තියෙන්නේ පහළට. මෙයා ඉහළට මෙහා පහළට. එතකොට එකම පැත්තට තියෙන විද්‍යුත් ගාමක බලය. එතකොට මෙයයි එකතු කරන්න ඕන අපි කර්චොෆ් දාන්න. ඒ කලින් ප්‍රතිවිද්‍යුත් ගාමක බලය එකතුනේ දැන් ප්‍රතිවිද්‍යුත් ගාමක බලයක් නෙමෙයි මෙයාගේ ඇති වෙන දිශාවටමයි ඇති වෙන්නේ. එතකොට ඒක කර්චොෆ් දාන්න පුළුවන්. එතකොට මේ පරිපථයට කර්චොෆ් දාන්න තමයි තියෙන්නේ. හරි. E හොයාගන්න ඕන BLV දාලා. E සමාන BLV. BLD දාලා E හොයාගෙන ඊට පස්සේ කර්චොෆ් දාන්න තියෙන්නේ. හරි. දාලා ධාරාව හොයාගන්න තියෙන්නේ. මම ඒක සුළු කරන්න යන්නේ නැහැ. ඔයාලට ඒක හොයාගන්න පුළුවන්. හරි. ධාරාව වෙන්නේ ඇම්පියර් 0.5යි. හරි. එතකොට අහන්නේ 4 යොම් තුنين ඝන ධාරාව. මේ ඝන ධාරාව වෙන්නේ I ඩෑෂ් කියලා ගත්තොත් I ඩෑෂ් වෙනවා 0.5 ඇම්පියර් කියලා අවසන් පිළිතුර එනවා ඔයාලට. මේ විදිහට කර්චොෆ් දාලා හදලා බලන්න. හරි. අවසන් පිළිතුර එයි ඔයාලට අනිවාර්යයෙන්ම ඇම්පියර් 0.5 කියලා. right.